තෙරුවන් සරණයි හැම දිනාටම. අපි අදත් සුපුරුදු පරිදි අපේ දහම් හමුවටයි එකතු වී සිටින්නේ. අපි මේ විදිහට එකතු වෙන්නේ අපේ අධ්‍යාත්මික ගුණ වගාවට අවශ්‍ය කරන මාර්ගෝපදේශන සම්පාදනය කර ගැනීමටයි. ඒ කියන්නේ තවත් විදිහකින් කිව්වොත් භාවනා පුහුණුවට. ඒ අපි දෙආකාරයකින් කරගෙන යනවා. එක් පැත්තකින් බුද්ධ දේශනා පදනම් කරගෙන සූත්‍ර දේශනා පදනම් කරගෙන මාර්ගය ගැන කරන සාකච්ඡා විශේෂයෙන් ඒවා අපි ධර්ම සාකච්ඡා නමින් හඳුන්වනවා, සූත්‍ර සාකච්ඡා නමින් හඳුන්වනවා. එවැනි සාකච්ඡා මාලාවක් අපි සිද්ධ කරගෙන යනු ලබනවා. එය ප්‍රඥා භාවනා කියලත් අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් මේ ප්‍රඥා භාවනාව මගින් බුද්ධ දේශනා සාකච්ඡා කිරීම හරහා මතු කරගන්න කමඨහන් තිබෙනවා. ඒ කියන්නේ කළ යුතු දේ, කෘත්‍ය, කාර්ය, ක්‍රියාකාරකම් පිළිබඳව කුසලයේ වැඩිවීමටත් අකුසලයේ ගෙවීමටත් අදාළ ක්‍රියාකාරකම් කමඨහන් සාකච්ඡා අපි වෙනම සිද්ධ කරනවා. ඍජුවම ආර්ය මාර්ගය ඉලක්ක කරගෙන කමඨහන් සාකච්ඡා කිරීම කරනවා. භාවනා පුහුණුව කියලා අපි ඒක වෙනමත් කරගෙන එනවා. මේ විදියට අපේ මේ දහම් හමුව අපි දෙවිදියකට කරගෙන යනවා. ඉතින් අද අපි ප්‍රඥා භාවනා කොටසට අයිති සූත්‍ර සාකච්ඡා කරන දිනේ අපි තෝරාගත් සූත්‍ර ඔස්සේ මේ ධර්ම මාර්ගය විවරණය කිරීමක් අපි සිද්ධ කරන්නේ. වගේම දහම් ගැටලු සාකච්ඡා කිරීමක් විශේෂයෙන් සිද්ධ කරනවා. ඉතින් අද එවැනි දිනයක්. අද විවාහාර වර්ෂයෙන් 2022 වර්ෂයේ ජනවාරි මාසයේ 26 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට මේ මුණ ගැහිලා ඉන්නේ. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස, ස්වාමීන් වහන්සේලා, මෙයින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස මේ අවස්ථාවට සම්බන්ධ වී සිටිනවා. හැම දිනම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ අනුගමනය කළා, නිවිල සැනසීලා ඒ නිවුණු සැනසුණු බව ලෝකයටත් අත්පත් කර ගැනීම පිණිස මහා කරුණාවෙන් මේ දහම දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ 3 ආරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් අපේ දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගින්ම අපි මෙවැනි ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ මන්ද කියන කාරණේ දැන් හැම දිනාටම අවබෝධයක් තිබෙනවා. හරි මාර්ගයේ නැත්තම් හරි වැඩපිළිවෙල තුල තමයි මේ නිවන සාක්ෂාත් වීම තියෙන්නේ. අනික ඒක අපේ මේ ජීවිතයේ තුල, මේ අපි ගත කරන්නා වූ සාමාන්‍ය ජීවිතයේ තුල සාධනය කරගනු ලබන දෙයක්. මේ නිවීම, සැනසීම, නිබ්බාන, දුක්ඛ නිරෝධ කියන මේ తত্ত্বය වචන කීපයකින් මේ නිවන පැහැදිලි කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒතං සන්තං ඒතං පනීතං මේ ශාන්ත ප්‍රණීත තත්වයක් හැටියට දේශනා කරලා තිබෙනවා.
වෙන කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් නොකළ කෙනෙකුට මේක පැහැදිලි කරද්දී තවත් පැහැදිලි කරනවා යදිදන් තව ටිකක් විස්තර හැතුව කිව්වොත් සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සමත කිරීම සබ්බ උපදීපටි නිස්සග්ගෝ සියලු උපදීන් සියලු මානසික රැස් කිරීම අතහැර දැමීම තණ්හක්ඛයෝ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයේ හේවත් තණ්හාව ක්ෂය කිරීම විරාගෝ නොඇලීම නිරෝධෝ ක්ලේශ ධර්ම නිමා කිරීම වශයෙන් නිබ්බාන නිවීම සැනසීම වශයෙන් ඔහොමයි ওই විග්‍රහ වාක්‍ය අපිට හමු වෙන්නේ ධර්ම සාහිත්‍යය තුල. ඒකට මේ විග්‍රහ වාක්‍ය තුලින්මත් අපිට නිවන පිළිබඳ කිසියම් ඡායා මාත්‍ර හැඟීමක් අදහසක් ඇති කරගන්න පුළුවන්. නමුත් එය සාක්ෂාත් කළ යුතු ධර්මයක් නිසා සච්චිකාතබ්බ ධම්මයක් හැටියට තියෙන දෙයක් නිසා අපිට ඊට අදාළ මාර්ගය සාක්ෂාත් කිරීමේ මාර්ගය නැත්නම් ක්‍රමය හොඳින් අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ අනුවයි අපි මේ සාකච්ඡා සම්මන්ත්‍රණ මගින් දේශනා කියවීමෙන් සූත්‍ර කියවීමෙන් දහම් පොතපත කියවීමෙන් මේ නිවෙන මඟ තමයි එලිපෙහෙලි කරගන්නේ. ඒක හොඳින් හෙලි කරගත්ත කෙනා එතන ඉඳලා කරන්නේ භාවේති භාවනා කිරීම. ඒ කියන්නේ මාර්ගය පුරුදු පුහුණු වීමයි භාවනා කරනවා කියලා කියන්නේ. නිවනට අදාළ කුසලතා වැඩිම භාවනා කියලා කියන්නේ. ඉතින් මේ භාවනා කරන්න අවශ්‍ය අවබෝධය තියෙන්න ඕන. ගුරුවරයෙක් ළඟ ගිහිල්ලා භාවනා කරත් ගුරුවරයා පළමුවෙන් කරන්නේ, කල්යාණ මිත්‍රයා පළමුවෙන් කරන්නේ මේ මග හසර හෙලි කරලා දීම. ක්‍රියාකාරකම් හේවත් කමඨහන් තෝරලා දීම. තෝරගත්ත පුද්ගලයා, තේරුම් ගත්ත පුද්ගලයා එතන ඉඳලා ඒක වඩනවා. මේ වැඩිම අපි භාවනා කියනවා. භාවනා කරන්නත් කලින් බණ අවශ්‍යයි. බණ භාවනා කියලා අපේ විවහාරේ තියෙන්නේ ඒකයි. බණ නැත්තම් සද්ධර්ම ශ්‍රවණේ ධර්ම සාකච්ඡාව තුළින් අපි මේ මග හසර විවර කර ගැනීම කරන්නේ. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ අපි සාමාන්‍යයෙන් මේ ධර්ම සාකච්ඡාවට හෝරා දෙකක් පමණ කාලයක් වෙන් කරගෙන තිබෙනවා. ඒ කාලය තුල දහම් හමුව පවත්වන්නට. එතකොට අපි මේ වන විට සූත්‍ර දේශනා තෝරාගෙනයි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. දැනටත් අපි සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කරගෙන තිබෙනවා. ඔබ දන්නවා සූත්‍ර දේශනාව මේ වෙනකොට අපි සාකච්ඡා කරන්නේ බාර සූත්‍රය. බාර සූත්‍රය. එතකොට බාර සූත්‍රය මූලාශ්‍රය බැලුවොත් අයිති වෙන්නේ සංයුත්ත නිකායට. සූත්‍ර පිටකය කොටස් පහකින් තියෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන් සංයුත්ත නිකායටයි බාර සූත්‍රය අයිති වෙන්නේ. එතකොට සංක්ෂිප්ත දේශනා හුඟක් වෙලාට සංයුත්ත නිකායේ තියෙන. හකුලවල තියෙන. විස්තර අඩුයි. සමහර විට අපිට විස්තර වෙනත් දේශනා අසුරෙන් සහ සමහර විට අටුවාවෙත් සමහර වෙලාවට සහයෝගය ලැබෙන අවස්ථා තියෙනවා. නමුත් මේ බාර සූත්‍ර අටුවාව මේ සූත්‍රයේ තේරුම් ගැනීම සඳහා අපිට තරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. බාර සූත්‍ර අටුවාවේ. අටුවාවට ගිහිල්ලා බැලුවොත් පොඩි කාරණා කීපයක් සඳහන් කරලා තිබෙනවා. මේකේ කේන්ද්‍රීය වචන 4ක් තිබෙනවා. පළවෙනි වචනේ භාරෝ කියන වචනේ. භාරය නැත්තම් බර කියන සාමාන්‍යයෙන් අපිට සිංහලට පරිවර්තනය කරගත්ත අපි බර කියලා. කුමක්ද බර කියන්නේ? ඊළඟට බාරහාරෝ. ඒ කියන්නේ බර ගෙන යන්නා කියන අර්ථය. බාරහාරෝ ඒකට සාමාන්‍ය අර්ථ දීලා තියෙන අටුවාව. බාර ආදාන තුන්වෙනි වචනේ බර ගැනීම කියන එකයි. ඒකටත් සැලකිය යුතු ප්‍රාමාණික පිළිතුරක් අටුවාව සපයලා නැහැ. හතරවෙනි වචනේ බාර නික්කේපන.
බර බහා තැබීම කියන අදහස. ඉතින් ඔය කේන්ද්‍රීය වචන 4 විග්‍රහ කරගත යුතු වචන 4 තමයි මේ සූත්‍රයේ වැදගත් වෙන්නේ. එතකොට ඔය 4 විග්‍රහ වෙන්නේ 5ක් පදනම් කරගෙන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය රූපකන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ පංචස්කන්ධකේ පංච උපාදානස්කන්ධය මූලික කරගෙන තමයි මේ 4 විග්‍රහ වෙන්නේ. ඉතින් ඒ විදිහට විග්‍රහ වෙනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා බාහිර කුමක්ද? බාරහාර කියන්නේ කවුද? බාරාදානය කියන්නේ කුමක්ද? බාහිර නික්කේපන කියන්නේ කුමක්ද කියලා. ඉතින් අපි මේ සූත්‍රයේ යම් කොටසක් මුලදී කතා බහ කරා. අපි බලමු තව ටිකක් ඉදිරියට මේ සූත්‍රය සාකච්ඡා කරන්න. එතකොට මූලාශ්‍රය දැන් පැහැදිලි සංයුත්ත නිකායට අයිති සූත්‍රයක්. එහි සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයට අයිති මේ පංචස්කන්ධය ඇසුරෙන් විග්‍රහ කරන නිසා මේක පංචස්කන්ධයට සම්බන්ධ දේශනා ඔක්කොම ඛණ්ඩ සංයුත්තේට ඇතුළත් වෙනවා. ඉතින් මේකත් ඛණ්ඩ වර්ගයේ ඛණ්ඩ සංයුත්තේ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එහි මූල පඤ්ඤාසකේ බාහිර වර්ගයේ පළවෙනි සූත්‍රයේ හැටියට මේ බාහිර සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. ওই විදිහට. එතකොට අපි ඒ සූත්‍රය විමසා බැලුවොත් අපි කලින් හමු වුණු අවස්ථාවේ මේ බාහිර කියන වචනේ පැහැදිලි කරා. සාමාන්‍යයෙන් රූප පැත්තෙන් තමයි අටුවාව බාහිර කියන වචනයට අර්ථ දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. මම අටුවාවටත් පොඩ්ඩක් යන්නම්. අටුවාව කියලා කියන්නේ අපි සිංහලෙන් පාලියෙන් අපි ඒකට අට්ඨකථා කියලා කියනවා. අර්ථකථන සම්ප්‍රදාය කියලා කියනවා. ඉතින් බුද්ධ කාලේ ඉඳලම මේ අර්ථකථන සම්ප්‍රදාය ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සහ එවකට හිටපු සමීප ශ්‍රාවක ශ්‍රාවිකාවන් ධර්මයට අර්ථකථන සපයලා තියෙනවා. සමහරට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු දෙයක් සමීප ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ ශ්‍රාවිකාවන් වහන්සේ නමක් විස්තර වශයෙන් දේශනා කරපු අවස්ථා තියෙනවා. නිදර්ශන හැටියට ඔය වේදල්ල සූත්‍ර දෙකම ගත්තොත් චූල වේදල්ල සහ මහා වේදල්ල මජ්ක්‍ධිම නිකායේ ඒ වගේ අටුවා කරණයක් තියෙනවා. එතකොට චූල වේදල්ල දේශනාව ධම්මදින්නා තේරින් වහන්සේ, මහා වේදල්ල දේශනාව සරියුත් හාමුදුරුවෝ. ඉතින් මේ ඇත්තෝ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කරපු දේවල් තව කෙනෙක් ඇහුවම මේක කොහොමද මේක අපි තේරුම් ගන්න කෙසේද කියලා වැඩිදුර විස්තර කිරීමක් කරනවා. එතකොට ඒක තමයි මේ අර්ථකථන සම්ප්‍රදාය. ඒක පස්සට එනකොට ධර්මයේ අර්ථකථනය කරන්න උත්සාහ කරලා තියෙනවා. තවත් අය වෙනත් අය උත්සාහ කරලා තියෙනවා ධර්මයේ අර්ථකථනය කරන්න. නමුත් ඒක කොච්චර දුරට බුද්ධ කාලීන සමීප ශ්‍රාවකයන් වහන්සේලා කරපු කාර්යභාරයේ තරම් කොතරම් සාර්ථක වුණාද කියන කාරණේ ප්‍රශ්නකාරී එක්තරා ගැටලුකාරී බවක් පේන්න තියෙනවා. විශේෂයෙන් වර්තමානයේ අපිට තියෙන සම්ප්‍රදායික අටකථා සාතිශය බහුතරයක් බුද්ධඝෝෂ කියන අර්ථකථාචාරින් වහන්සේ විසින් කරන ලද ඒවා හැටියට තමයි වාර්තා වෙන්නේ. ඒ අටකථාවල අග සඳහන් වෙලා තියෙන බව. ඉතින් උන්වහන්සේ කියලා තියෙන පුරාණාචාර්යින්ගේ අර්ථකථන සම්ප්‍රදායත් මම සැලකිල්ලට ගත්තා කියලා. යනුව ඒකත් අරගෙන තමන් වහන්සේට තේරෙන වැටහෙන අවබෝධ වෙලා තියෙන ආකාරයට මේ ධම්මොද්දේශවලට අර්ථකථන සැපයීම කරලා තියෙනවා. හුඟක් වෙලාවට හැබැයි බරපතල වචන වලට අර්ථකථන දෙන්න බුද්ධඝෝෂ හාමුදුරුවෝ අසමත් වෙලා තියෙනවා. සමස්තයක් හැටියට බලපුවාම බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අර්ථකථන වල ඒ අසමර්ථභාවයේ තියෙන. ඒ අනුව අපිට පේනවා පුරාණ ආචාර්යින්ගේ අර්ථකථන සම්ප්‍රදායන් ඒ තරම්ම සැලකිල්ලට ගත්තේ නැහැ කියන සැකයක් අපිට බුද්ධඝෝෂ හාමුදුරන්ගේ අටුවා බලපුවහම පේනවා.
දැන් මේ බාහිර සූත්‍රයේට බාහිර කියන වචනේට දීලා තියෙන අර්ථයට මම ඔබේ අවධානය මදක් යොමු කරන්න කැමතියි. අයං උච්චති භික්ඛවේ බාහිරෝති කියන තැන ඉඳලා යේ ඉමේ පංච උපාදානස්කන්ධා අයං බාහිරෝති උච්චති ඒක කේනට්ටේනාති කියලා කුමන අර්ථයෙන්ද මේක කියන්නේ? බාහිර වෙන්නේ කුමන අර්ථයෙන්ද කියලා පරිහාර බාහිරයට්ටේන කියලා තමයි කියලා තියෙන්නේ. මේක පරිහරණය කිරීමේ බර හේතු කොටගෙන මේක බාහිර කියනවා කියලා. ඊළඟට ඒතේසං හි තපන ගමන නිසීදාපන නිපජ්ජාපන නහාපන මණ්ඩන කාදාපන බුඤ්ජාපන ආදී පරිහාරෝ භාරියෝති පරිහාර භාරියට්ඨානෙන භාරෝති උච්චති. ඕක තමයි බුද්ධ වචනතරගේ අර්ථකථනය. එතකොට බාහිර කියන අර්ථය අරගෙන තියෙන්නේ මේ භෞතික කය, ඒ කියන්නේ රූප කාය මේ එහෙට මෙහෙට ගෙනියන එක, නිදි කරන එක, වැතිර වීම, නාවන එක, මේවා මණ්ඩන කියන්නේ යම් ආකාරයකට සකස් කිරීම, කැම බීම ලබා දීම ආදී පරිහරණාර්ථයෙන් බාහිර කියලා කියනවා කියලා තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. නමුත් ඒක සාමාන්‍යයෙන් ස්වභාවික දෙයක්. ඒක බාහිර කියන අර්ථයට ගන්න බෑ ඇත්තටම. අපි කලින් සාකච්ඡාවේදී කතා කළා බාහිර කියන්නේ මනසට ඇති වෙන පීඩනය, තෙරපුම, මානසික වෙහෙස වගේ තත්වයක්. එතකොට කෙනෙකුට අර වගේ දෙයක්, ඒ කියන්නේ රූපකාය ශරීරය එහෙම එහාට මෙහාට ගෙන යන එක, නැගිටින එක, වැතිරෙන එක, වතුර නාවන එක, හැඩ කරන එක, කන්න බොන්න දෙන එක, ඒකත් බරක් වෙන්න පුළුවන් සමහර විට. බරක් කියන්නේ ඒක මනසට පීඩාවක් වෙන්නත් පුළුවන්. නමුත් මේක එහෙම ගත්තොත් එහෙම මේක දැන් නව යෞවන කාලේ ශරීරයේ ශක්තිමත්ව තියෙන කාලේ එහෙමනම් ඒක ඒ තරම් බරක් වෙන්නේ නැහැ. මේ කියන භාරය සියලු කල්හි ඇති වෙන්න පුළුවන් එකක්. මේක පැහැදිලිවම මේ බාරහාර, බාරාදාන, බාර නික්කේපන කියන වචන දෙක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන වචන දෙක ඔස්සේ තමයි බාර කියන එක අපිට හරියටම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ අනුව අපිට පේනවා බාර කියන්නේ මේ තණ්හාවට. බොහොම පැහැදිලිව සූත්‍රයෙන්ම තේරුම් ගන්න පුළුවන්. අනිත් එක අපිට මේක අපි තුලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් කරගන්නත් පුළුවන්. අපිට ප්‍රත්‍යක්ෂයක් හැටියට ඉදිරිපත් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ ශරීරය, රූපකාය කියන එක මනසට බරක් වෙන්නේ, මනසට පීඩාවක් වෙන්නේ, රූපකාය පිළිබඳ මනස වද වෙන්න පටන් ගන්නෙ ඒකේ යථා ස්වභාවය තේරුම් ගත්තේ නැති වුණාම. ඒක යථා ස්වභාවය, මේකේ යථා ස්වභාවය කියවම අපි මූලික වශයෙන් අදහස් කරනවා කිසියම් ගති ලක්ෂණ කීපයක්. එකක් මේක සකසී තියෙන ආකාරය. සතර මහා භූත වලින් පඨවි ආපෝ ආයෝ තේජෝ වලින් ශරීරය සකස් වෙලා තියෙනවා. සතර මහා භූත ගොනුවක්, උපාදාය රූපයක් කියලා අපි ඔකට කියන්නේ. එතකොට මේ සතර මහා භූත වල තියෙන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය, සමුදය වය ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය, මේ ස්වභාවයන් ටික තමයි මූලික වශයෙන් අපි යථා ස්වභාවය කියලා කියන්නේ. ඒතකොට මේ යථා ස්වභාවයේ තේරුම් ගත්ත කෙනෙක් දන්නවා මේ ශරීරය, විශේෂයෙන් මේ ශරීරයේ තියෙන ශූන්‍යතාවය. නැත්නම් ඒකට අපි ප්‍රකට පදේ අනත්තතා, ශුන්‍යතා කියන්නේ අනත්තතාවමයි. වචන දෙකක් මිසක මේ කරුණු දෙකක් නෙමෙයි. මේ ශරීරයේ සාමාන්‍ය රූපකාය පිළිබඳ අපේ හුඟක්ම තියෙන්නේ සුඛ සංඥාවට
වඩා අත්ත් සංඥාව. මේක මම කැමති විදිහට මම කැමති ආකාරයට කැමති තාක් කාලයක් පවත්වාගත යුතුයි කියන හැඟීම තමයි අපිට හුඟක් ශරීරයේ සම්බන්ධයෙන් තියෙන්නේ. ඒකට තමයි අපි අත්ත් සංඥාව කියලා කියන්නේ. එතකොට නමුත් එහෙම පවත්වා ගන්න නොහැකි වෙනවා. නොහැකි වෙනකොට අර අත්ත් සංඥාව තියාගෙන ඉන්න පුද්ගලයා අත්ත් සංඥාවෙන් යුතුව ශරීරයත් සමග කටයුතු කරන පුද්ගලයාට අන්න එනවා අර බර අර මානසික පීඩාව එනවා. ඇයි? Taman කැමති විදිහට මේක පවත්ව ගන්න බෑ. එතකොට කැමැත්තට පිටින් යනවා. ඒක තමයි අර ඇති වෙන පීඩනය. කැමැත්ත ඉෂ්ට වෙනවා නම් පීඩනයක් එන්නේ නැහැ. අපි දන්න ඕනම තැනක අපේ කැමැත්ත ඉෂ්ට වෙන තැන අපි බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ. කිසිම පීඩාවක් නැහැ. අපි කැමති විදිහට අපිට ආවේ කැමති දේවල් තියෙනවා නම් අපේ ශරීරයත් අපි කැමති ආකාරයට පවතිනවා නම් අපි වටා ඉන්න අනිත් පුද්ගලයෝ අපි කැමති විදිහට වැඩ කටයුතු කරනවා නම් කාල ගුණ දේශ ගුණ තත්ත්වයක් අපි කැමති විදිහට පවතිනවා නම් එහෙනම් බාරයක් නැහැ. මානසික පීඩාවක් එහෙම එකක් නැහැ. ඒ වගේ වටපිටාවක්. නමුත් එහෙම පවතින්නේ නැහැ. අපේ ශරීරය අපි කැමති විදිහට පවතින්නේ නැහැ. අපි වටා ඉන්න අනිත් අය අපි කැමති ආකාරයෙන් පවතින්නේ නැහැ. කාලගුණ දේශගුණ තත්ත්වයන් ඒවා ඒ විදිහට පවතින්නේ නැහැ. මානසික තත්ත්වය උනත් ඒ විදිහට පවතින්නේ නැහැ. එතකොට අපි කැමති විදිහට කැමති ආකාරයට කැමති කාලයක් මේක පවත්ව ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඇයි එහෙම බැරි වෙන්නේ? මේ අනිත්‍ය සහ විපරිණාම කියන ධර්මතාව දෙක නිසා. දැන් විපරිණාම ධර්මතාවයේ ස්වභාවය තමයි යමක් හටගත් වෙලාවෙ ඉඳලා නිමා වෙනකන් කාලපරාසය අඩු වුණත් වැඩි වුණත් හටගත් වෙලාවෙ ඉඳලා නිමා වෙනකන් ඊට අදාළ ස්වභාවික වෙනස්කම කරගෙන යනවා. ඒකේ තියෙනවා යම් කිසි රටාවක් ස්වභාවික වෙනස්කම කරගෙන යනවා. ඒක තමයි විපරිණාමයේ ලක්ෂණය. අනිත්‍ය ඊට වැඩිය වෙනස්. අනිත්‍ය ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන ස්වභාවයට අනිත්‍ය කියලා කියන්නේ. ඒකේ පුරෝගතනය කරන්න හරි අමාරුයි අනිත්‍ය ස්වභාවය. කොහෙත්ම බෑ. හැබැයි විපරිණාමයට යම් පුරෝගතනයක් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට කියන්න පුළුවන් ලදරුවාගේ ඊළඟ අවස්ථාව ළමා කාලය කියලා. ඒක යම් කිසි පුරෝගතනයක්. මොකද ඒකේ තියෙන විපරිණාමයේ තියෙන යම් කිසි දැකගත හැකි රටාවක්. හැබැයි ඒක වුණත් සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් විපරිණාම ධර්මයේ යම් කිසි පුරෝගතනය කළ හැකි රටාවක් තියෙනවා. ළමා කාලයෙන් පස්සේ අපිට කියන්න පුළුවන් ඊළඟට එන්නේ නව යෞවන කාලය කියලා. ඊළඟට එන්නේ තරුණ කාලය කියන්න පුළුවන්. ඊළඟට මැදිවිය, ඊළඟට මහලු විය එන්නේ කියලා කියන්න පුළුවන් අපිට. ඒකයි. නමුත් අනිත්‍යතාවය ඔය විදිහට නොවන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලදරුවා ළමා වයසට එන්න නොදී ලදරු කාලයේම අවසන් කරන්න ඉඩ තියෙනවා. ඒ අනිත්‍යතාවයේ හැටි. ළමයා නව යෞවනයෙක් නොවෙන්න ඉඩ තියෙනවා. වෙන්නත් ඉඩ තියෙනවා. ළමා කාලේදීම අවසන් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අවසන් වුණා නම් අපි එතෙන්ද කියන්නේ වය සමුදය හටගත්තා වය නිමා වුණා. ඉතින් මේ විපරිණාම ධර්මතාවයයි අනිත්‍ය ධර්මතාවයයි නිසා අපි කැමති විදියට අපිට ඕන විදියට කැමති ආකාරයට පවත්වා ගන්න බැරි වෙනවා. රූප ධර්ම රූපකාය. ඉතින් එතකොට මොකද වෙන්නේ? මේ කැමැත්තත් එක්ක තමයි මේ ගැටුම එන්නේ. ඡන්ද, රුචි, මනාප කියන වචන පාලියෙන් ඔකට පාවිච්චි වෙලා තියෙනවා. කැමැත්ත. ওই වචන ඔක්කොම පාලි වචන. ඡන්ද, රුචි, මනාප කියන වචන. කාම කියන වචනේත් ඒකම. ওই වචන හතරම පාවිච්චි වෙනවා. කාම කියන්නේ කැමැත්ත, ඡන්ද කියන්නේ කැමැත්ත, රුචි කියන්නේ ඒකමයි. මනාප කියන්නේ ඒකමයි. ඉතින් අපි කැමති ආකාරයට, අපේ ඡන්දයට, අපේ රුචියට, අපේ මනාපයට, අපේ කාමයට අනුව මේ පවතින නැති ගතියක් තියෙනවා. එතකොට අර මානසික පීඩනේ එනවා.
අපේ කැමැත්ත එක පැත්තක වෙන්නේ තව පැත්තක. ඕක හොඳට දැන් අපි මේ සූත්‍ර සාකච්ඡා කරන්නේ සූත්‍ර වලින් අපි අර ගැඹුරු ධර්මකාරණා ඉස්මතු කරගන්නවා. ඒකම අපි කමඨහන වඩන විදිහත් අපි මේ සමගම සාකච්ඡා කරගත යුතුයි. එතකොට මේ ඡන්දය, මේ රුචිය, මේ මනාපය, මේ කාමය ස්වභාවිකයි. යමකට රුචි වීම, කැමති වීම, මනාප වීම, කාම වීම ස්වභාවිකයි. පුද්ගලයාගේ අවශ්‍යතාවය නිසා හෝ එහෙම නැත්නම් ඒ බාහිර වස්තුවේ බාහිර ස්වභාවයේ තියෙන ගති ලක්ෂණයක් නිසා හෝ පුද්ගල මනසේ, අපේ මනසේ මේ පිළිබඳව කාමයක්, කැමැත්තක්, රුචියක්, මනාපයක්, ඡන්දයක් ඇති වෙනවා. ඒක හරි ස්වභාවික සංසිද්ධිය. පටිච්ච සමුප්පන්නයි. නමුත් මේකින් එන මේ පීඩාව බාහිරේ එන්නේ කොහොමද? බර තෙරපුම පීඩනේ එන්නේ කොහොමද? අර අපේ වැරදි වැටහීමයි වැරදි හැඟීමයි නිසා. මිච්ඡා දිට්ඨියයි මිච්ඡා සංකල්පයයි නිසා. එහෙම නැත්නම් සංඥා විපල්ලාසයයි. වැරදි සංඥාවයි වැරදි චේතනාවයි නිසා. සංඥා චේතනා දෙක. ඒක වැරදියට ගිහිල්ලා තියෙන්නේ. විපල්ලාස වෙලා තියෙන්නේ. සංඥාව විපල්ලාස වෙලා චේතනාව අකුසල වෙලා. ඉතින් මේකත් එක්ක තමයි මේ සෝබාදහම, ඒ කියන්නේ සෝබාදහමට අපි පිටින් ගිහිල්ලා තියෙන්නේ. සංඥා විපල්ලාසය කියලා කියන්නේ ස්වභාවිකත්වයේ ඉක්මවල ස්වභාවිකත්වයේ අපි විකෘති කරගෙන. තේරුම් ගැනීම විකෘති කරගෙන. අකුසල චේතනාව කියන්නේ ඒත් විකෘතියක්. ඉතින් ඇත්තටම යම් තැනක ඔය පීඩනයක්, හිරවීමක්, තදවීමක් වෙන්නේ ස්වභාවිකත්වයේ ඉක්ම වෙච්ච තැනක. දැන් බලන්න මේ කාරණේ පොඩ්ඩක් කොහොම තියලා අපි සෝබාදහමට ගිහිල්ලා බැලුවා. යම් තැනක හිරවීමක්, තදවීමක්, පීඩාවක් සෝබාදහමේ සාමාන්‍යයෙන් ඇති වෙන්නේ. දැන් අපි හිතමු යම් තැනක වායු පීඩනය ඇති වුණා කියලා. ඒ කියන්නේ යම් තැනක මේ වාතයේ තෙරපුමක් ඇති වුණා කියලා. ස්වභාවිකව. ඉතින් මොකද වෙන්නේ? ඒ තෙරපුම ස්වභාවිකවම මේ වෙලා යනවා. ඉවත් වෙලා යනවා. හැබැයි එතන හිර වෙලාම තිබ්බොත් තමයි යම්කිසි පිපිරීමක් මොන හරි දෙයක් වෙන්නේ. ඒකයි. දැන් ගලා යන දේවල් ගලාගෙන යනවා ස්වභාවිකව. හැබැයි ගලා යන දේ කොතෙන්ද හරි හිර වුණොත්, හිර කෙරුවොත් එතන තෙරපුමක් එනවා. ඒ සමහරට ඒක කඩා බින්දගෙන යන්නත් පුළුවන් තෙරපුම නිදහස් කරේ නැතොත්. දැන් උදාහරණයක් ඇටියට අපි ජලය ගත්තොත් ජලයේ ස්වභාවය ගලා යන ස්වභාවය තියෙන මූලික වශයෙන්. සමහරට තැම්පත්ව තියෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ ගලා යන අවස්ථාවක අපි ඒක අවහිර කෙරුවොත් එතන පීඩනයක්, එතන තෙරපුමක්, එතන භාරයක් ඇති වෙනවා. සමහරට අපි ජල විදුලිය මේ හයිඩ්‍රෝ පවර් ජනනය කරගන්නේ අපි මේ තෙරපුම හරහා. මේ තෙරපුම තමයි අපි බලයක් බවට පරිවර්තනය කරගන්නේ. ජලයේ එක තැනකදී අපි හිර කරනවා. හිර කරලා ඒකේ ස්වභාවික ගලා යාම හිර කරපුවාම එතන ස්වභාවිකම තෙරපුමක් ඇති වෙනවා. පීඩනයක් ඇති වෙනවා. ඒ පීඩනය තමයි අපි පාවිච්චි කරන්නේ. වෙනත් දෙයක් සඳහා අවරෝධයක් කරකවීම සඳහා, ටර්බයින් එකක් කරකවීම සඳහා අපි පාවිච්චි කරන්නේ. ඉතින් පාවිච්චි කරලා අපි වෙනත් දෙයක් ඒකෙන් ජනනය කරගන්න. ඉතින් මම කියන්න ගියේ ස්වභාවිකත්වයේ තුල අස්වාභාවික වුණොත් යම් තැනක එතන මේ භාරය, මේ පීඩනය, මේ තෙරපුම ඇති වෙනවා. එතකොට මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ මේ පංචස්කන්ධයේ ස්වභාවික දෙයක්. අපි මේ භාරය ඇති කරගන්නේ වැරදි තේරුම් ගැනීම සහ වැරදි හැඟීම, වැරදි ව්‍යවහාරය. සංඥා, චේතනා සහ කම්ම කියලා වැරදි ව්‍යවහාරය අපිට කියන්න පුළුවන්. ඔය තුන හරහා තමයි අපි මේ භාරය ඇති කරගන්නේ, පීඩනය ඇති කරගන්නේ. ඉතින් ඕක ඇති කරගන්න ආකාරය විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ අපිට නිදර්ශන පහකින්, පැතිකඩ පහකින් පෙන්නනවා. රූප විතරක් නෙමෙයි, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහත් අරගෙන.
ඉතින් අපි කලින් දවසේ මේ රූප ස්කන්ධේ රූප ධර්ම ඇසුරින් මේ බාහිර තත්ත්වයේ පීඩනේ තෙරපුම ඇතිවන ආකාරය ගැන කතා බහ කළා. ඉතින් අද අපි බලමු එතනින් ඉස්සරහට යන්න මේ සූත්‍රය පදනම් කරගෙන. ඊට කලින් මගේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙ කල්යාණ මිත්‍රයෙක් අහපු ප්‍රශ්නයක්. ඒක එක පැත්තකින් නිකන් හාස්‍යජනක වගේ දෙයක්. හැබැයි අපේ විවහාරයේ තියෙන වචනයක් අල්ලලා මේ ප්‍රශ්නේ මේ සූත්‍රයේ මේ වචනේ තියෙනවා. විවහාරයක් තියෙනවා. බාරහාර වෙනවා කියලා එකක් අපේ විවහාරයේ තියෙනවා. සිංහල විවහාරේ බාරහාර වෙනවා කියලා. එතකොට මගෙන් ඇහුවේ මේ සූත්‍රයේ තියෙන බාරහාරෝ කියන වචනයයි අපි මේ සාමාන්‍ය විවහාරයේ තියෙන බාරහාර වෙනවයි කියන දෙක අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා. ඉතින් ගැඹුරින් බැලුවම සම්බන්ධයක් තියෙනවා ඇත්තටම. දැන් සාමාන්‍ය විවහාරේ බාරහාර වෙනවා කියලා කියන්නේ ඔය ලෙඩක් දුකක් ඇති වුණාම රෝගියෙක් ඇති වුණාම මේ වගේ අවස්ථාවක කරන වැඩකට තමයි බාරහාර වෙනවා කියලා කියන්නේ. එහෙම තමයි ඒකේ විවහාරය තියෙන්නේ. එතකොට ඒ රෝගියෙක් වගේ වුණාම එහෙම නැත්නම් අභියෝගාත්මක අවස්ථාවක් ආවොහම සමහර විට ළමයින් විභාගයක් වගේ එකක් සමහර විට ඔය සම්මුඛ පරීක්ෂණයක් වගේ ඔය වගේ නිකන් ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් කිසියම් අනතුරුදායක දෙයකට අත තැබීමක් එහෙම නැත්නම් යම් කිසි දෙයක් ඉදි කිරීමට පටන් ගැනීමක් මේ වගේ අවස්ථාවල තමයි අපිට මේ බාරහාර ලක්ෂණය පෙන්눔 කරන්නේ. බාරහාර වෙන ස්වභාවය පෙන්වන්නේ මේ වගේ අවස්ථාවල. එතකොට එතන තියෙන්නේ Tamanට එන තෙරපුම මානසික පීඩනය අඩු කර ගැනීම සඳහා කිසියම් ක්‍රියාකාරකමක් කරනවා. ඒක මේ කොච්චර දුරට හරිද වැරදිද කියන කාරණේ අපි මෙතනදී කියන්නේ නැහැ. ආගමික ක්‍රියාකාරකම් කරන සමහරු වෙනත් අභිචාර විදි කරනවා. ඔය බාරහාර වශයෙන්. එතකොට එතන කරන්නේ පුද්ගලයෙක් තමන්ගේ මනසට එන පීඩනය අඩු කිරීම සඳහා කරන ක්‍රියාකාරකමක්. ඒකට විවහාරයේ බාරහාර වෙනවා කියලා එකක් තියෙනවා. ඉතින් එක්තරා ප්‍රමාණයකට මේ සාමාන්‍ය මිනිස්සුયો බාරහාර වෙනවයි කියන එකයි අපි මේ සූත්‍රයේ කතා කරන ගැඹුරු ධර්මතාවය අතර සම්බන්ධයක් තියෙනවා. මොකද එතනත් මානසට පීඩනයක් එන වෙලාවක්. දැන් ඒක නිදහස් කරගන්න කරන එක්තරා කෘතිම తాවකාලික වැඩක් කරන්නේ. බාරහාර වෙනවා කියලා. ඉතින් ඒක අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා. මේ මගෙන් ප්‍රශ්න අහපු කල්යාණ මිත්‍රයා සමග. නමුත් මට හිතුණා මේ අපේ ධර්ම සාකච්ඡාවේදීත් ඒක පොඩ්ඩක් ඉස්මතු කරලා තැබීම හොඳයි කියලා. බර අපිට මනසට එන බර අපි කෘතිම විදිහකට ට්‍රාන්ස්ෆර් කරනවා වෙනත් දෙයකට මාරු කරනවා යොමු කරනවා. බාර වෙනවා කියලා කියන්නේ ඒ වගේ දෙයක්. මම මේ වගේ බරපතල වැඩක් බරපතල අවස්ථාවකටපත් වෙලා ඉන්නවා නැත්නම් එහෙම දෙයක් කරන්න යනවා. මේක සාර්ථක කරගන්න මට උදව් උපකාර කරන්න සහාය දෙන්න. එහෙම වුණොත් මම මෙන්න මේ යුතුයකම මේ පරිත්‍යාගය මේ දේ කරනවා කියලා ඒ කරන වැඩේ ඇතුලේ ඒකට තමයි බාර වෙනවා කියලා කියන්නේ. ඉතින් අර විවහාරයට බාරහාර වෙනවා කියලා කියනවා. ඉතින් ඒ හරහා කරන්නේ Tamanගේ මනසට ඇති වෙන පීඩනය එක්තරා ආකාරයකට නිදහස් කිරීමක් පීඩනය අඩු කර ගැනීමක් කරන්නේ. ඒක හැබැයි මේ සූත්‍රයේ කියන විදිහේ ගැඹුරු වැඩක් නෙවෙයි. ඒක හරි తాවකාලික සහ බැලුවම හරි බොළඳ වැඩක්. සාමාන්‍ය විවහාරයේ මිනිස්සු බාරහාර වෙනවයි කියන එකෙන් කරන දේ. ඒකෙන් ඇත්තටම මේ බරෙන් නිදහස් වීම මේ කියන බරෙන් නිදහස් වීමක් නෙවෙයි වෙන්නේ. අර තමන් මොකක් හරි කරන්න යන වෙලාවක තමන්ට ඇති වෙන මානසික පීඩාවෙන් පොඩ්ඩක් ගැලවිලා ඉන්නවා. මේ වගේ දෙයක්. ඉතින් හොඳයි අපි ඒක මතක් කරේ මේ ප්‍රශ්නකුත් ආව නිසා. අපි දැන් නැවතත් සූත්‍රයට යමු.
එතකොට අපි රූපස්කන්ධය බාහිරයක් වෙන විදිහ අපි කතා කරා. එතෙන්දී හුඟක්ම අපි රූපකාය, රූප ධර්ම, භෞතික දේවල් පදනම් කරගෙන අපි මේ සාකච්ඡාව කළා. ඊළඟට තියෙන්නේ වේදනා කන්ද. දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ නාම රූප ධර්ම ගැන මේවා ක්‍රියාත්මක වීමෙන් රූපස්කන්ධ, වේදනා කන්ධ, සංඥා කන්ධ, සංකාර කන්ධ, විඥාන කන්ධ කඳු හැදෙන ආකාරයත් ඒ වගේම රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන කියන පංචස්කන්ධයට උපාදාන වෙන ආකාරයත් තණ්හා පත්‍ය උපාදානං කියලා උපාදාන වෙන ආකාරයත් මේවා ගැන අපිට දැන් අවබෝධයක් තියෙනවා. ඒවා මම හිතන්නේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න අවශ්‍ය කරන්නේ මම අර කිව්වේ එදා සූත්‍ර සාකච්ඡාව අවස්ථාවේ මම කිව්වා අපි මහා පුන්නම සූත්‍රය කතා බහ කරලා තියෙන ගොඩක් කලින්. ඒකෙදී අපි මේ දේවල් ගැඹුරින් කතා කරලා තියෙනවා. ඒකට ඒක නිසා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳ පැහැදිලි දැක්මක්, පැහැදිලි අවබෝධයක් තිබෙනවා. අපි මේ බාරය බර වැට්ට ගන්න විදිහ, බර තෙරපුම ඇති කරගන්න විදිහ, බාරාදානය, බර ගැනීම, ආදාන කියන්නේ ගන්නවා කියන අර්ථය. ඒක තමයි අපි හුඟක්ම තේරුම් ගත යුතු කාරණේ. ඒතකොට දැන් වේදනා පැත්තට ගියොත් වේදනා කියන්නේ විඳීමනේ. මූලික නාම ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වන වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර වශයෙන්. එතකොට මේවා සබාධමෙන් සත්‍යයට උරුම වෙච්ච දේවල්. වේදනා කියන්නේ. වේදනා කියන්නේ විඳීමනේ. සුඛ වේදනා හෝ දුක්ඛ වේදනා හෝ එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනා වෙන්නත් පුළුවන්. එතකොට මේ කවරාකාරයේ විඳීමක් වුවත් ස්වභාවිකයි. පටිච්ච සමුප්පන්නයක් ඒක. පස්සපච්චය. ඒ ටික අපි දන්නවා දැන්. එතකොට වේදනාව බරක් බාහිරයක් වෙන්නේ කොහොමද? අර රූප වගේ. එතකොට විඳීම කියන එකට අපේ කොහොමටත් නැඹුරුතාවයක් තියෙනවා. ඒක සිද්ධ වෙනවා ඇත්තටම. විඳීම කියන එක ස්වයන් සිද්ධ ධර්මතාවයක් හැටියට පෙන්වන්න පුළුවන්. තවත් විදිහකින් කිව්වොත් පටිච්චසමුප්පන්න ධර්මතාවය. එතකොට දැන් මේකේ තියෙනවා අංශ දෙකක් ප්‍රධාන වශයෙන් සුඛ වේදනා සහ දුක්ඛ වේදනා කියලා. අපි අදුක්ඛම සුඛ වේදනා පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් ඔය ප්‍රධාන වේදනා දෙක මුල් බුදු සමයේ වේදනා ගැන කතා කරද්දී මුලදීම කතා කරලා තියෙන ওই දෙක ගැන. සුඛ දුක්ඛ ගැන. තුන්වෙනුව අදුක්ඛම සුඛ වේදනා ගැනත් කතා බහ කරලා තියෙනවා. එතකොට දැන් වේදනාව හේවත් විඳීම වින්දනය තුන් විදිහක සිද්ධ වෙනවා. ස්වභාවිකවම නැචරලි ඒක එසේම වෙනවා. සුඛ වේදනා කියන එක දැන් අපි දන්නවා අපි වේදනානුපස්සනාවේදී ඒව කතා කරලා තියෙනවා. කන්ද ගැන කතා කරද්දී කතා කරලා තියෙනවා. සුඛ වේදනා මේ ශරීරයටත් මනසටත් ශරීරයේ පැත්තට ගියාම අපි ඒක හඳුන්වන්නේ සාත කියලා. මනස පැත්තට සුඛ කියලා කියනවා. යම් ලෝකේ පිය රූපං සාත රූපං කියලා කිව්වේ ඒක. පිය සාත කියලා හඳුන්වන්නේ. පිය කිව්වම ඒක මානසික පැත්තට උඟක් සම්බන්ධ වෙන්නේ. සාත කිව්වම කායික පැත්තට සම්බන්ධ වෙන්නේ. ඒකට ශාරීරික පැත්තෙනොත් මනස පැත්තෙනොත් වින්දනය සුවදායි වින්දනයක් බවට ඇතැම් වෙලාවක පවතිනවා. ඒක ඇත්තක්. බොරු නෙවෙයි. අපිට ඒක අත්දැකීමෙන් ලබන්න පුළුවන් දෙයක්. කායික වශයෙන් අපි සුවදායීව ගත කරන කාල පරිච්ඡේද තියෙනවා. ඒක සමහර විට මැදිවිය පව කරයින් පස්සේ එහෙම එකක් ඇත්තෙම නෑ කියන තත්වයට එන්න පුළුවන්. ඒක අර ශරීරයේ විශේෂයෙන් කායික පැත්තෙන් ගත්තම එහෙම කියනවා මේ ශරීරයේ එහෙම සැපක් කොහෙද කියලා. එහෙම එකක් නැත්තම් බුදුරජාණන් වහන්සේ සුඛ වේදනා කියලා එකක් දේශනා කරන්න හේතුවක් නැහැ. වේදනාව පටන් ගන්නෙ සුඛ වේදනා වලින්. සැප විඳීමක් කියලා දෙයක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒක නැහැ කියන්නේ අර නෙගටිව් මානසිකත්වයේ ඍණ මානසිකත්වයට වැටිලා ඉන්න අය.
නැත්නම් ජීවිතේ අපි සැප විඳීමක් කියලා දෙයක් තියෙනවා. කායික වශයෙන් අපි සුව පහසුව විඳිනවා. මානසිකවත් ප්‍රීති ප්‍රමෝදිත භාවයන් වල ගත වෙනවා. ඒක දෙකට බෙදන්න පුළුවන් ලෞකික සහ ආධ්‍යාත්මික කියලා. සාමාන්‍යයෙන් කයේ නම් ආධ්‍යාත්මික සුවයක් කියලා එකක් අපිට පේන්නේ නැහැ. කයේ කොහොමදක් තියෙන්නේ මේ කයට දැනෙන පහසුව. ඒකේ ආධ්‍යාත්මික ලෞකික කියලා බෙදන්න අමාරුයි. පොට්ටබ්බෙන් ලැබෙන දේ. හැබැයි මනසට පස්සෙන් ලැබෙන දේ. ඔය දෙකට බලපාන දෙක ඔය දෙක. කයට පොට්ටබ්බ වශයෙන් මනසට පස්ස වශයෙන්. මනසට පස්ස වීමෙන් ආධ්‍යාත්මික සුඛ ලෞකික සුඛ දෙකම තියෙනවා. දැන් රූපයක් බැලීමෙන්, ශබ්දයක් ඇසීමෙන්, ගඳක්, රසක්, පහසක් විඳීමෙන් ලබන එතන තියෙන පස්ස. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස. මනෝ සම්පස්සයත් එක්කත් ගත්තොත් සයාකාර පස්සයක් සිද්ධ වෙනවා. මේ පස්ස තුලින් සමහර වෙලාවට මේ සුඛ වේදනා ඇති වෙනවා. දැක්කම එක්තරා පීති. ඒ ස්වභාවයක් මානසික ප්‍රමුදිත භාවයක් ප්‍රබෝධනයක් ඇති වෙනවා. රූපය දැකීමෙන්, සමහරට ශබ්දය ඇසීමෙන්, ගන්ධය, රසය, ස්පර්ශය දැනීමෙන් මේ ස්වභාවය වෙන්න පුළුවන්. මේ විදිහට. එතකොට මනසට දැනෙන මේ ස්වභාවය, වේදනා ස්වභාවය ඔහොම තියෙනවා. සමහර විට බොහොම සුඛ ආධ්‍යාත්මික ගමන් මගේ යනකොට මේ සුඛ වේදනා තත්ත්වයේ තියෙනවා. හුඟක්ම. හැබැයි ඒකේ ඒ සුඛ වින්දනයේ හැඩය වෙනස්, ස්වરૂපය වෙනස්. අර ලෞකික පැත්තේදී රූපේ බැලීමෙන්, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ දැකීමෙන්, ඇහිීමෙන්, විඳීමෙන් සහ මනසට කාරණේ වැටහීමෙන් ලබන සුවයට වඩා අධ්‍යාත්මික පැත්තේ අපි අර විදර්ශනාවට ගිහිල්ලා මේවා යථා ස්වභාවය තේරුම් අරගෙන මේ වින්දනයේ පැත්තට නැමිලා තිබුණු හිත, මනස, විශේෂයෙන් හිත ඒ නැමියාව ක්‍රමයෙන් අඩු වෙනවා. අපි ඔකට කියන්නේ තණ්හා නිරෝධ කියලා. තණ්හා නිරෝධයෙන් ඇති වෙන සුඛය, සුවය ඊට වඩා වෙනස්. එතකොට සුඛ වේදනා කිව්වම අපි ওই දෙකම ගන්නවා. අධ්‍යාත්මික පැත්තෙන් අපි ගන්න සුවයත්, ලෞකික පැත්තෙන් ගන්න සුවයත්. මේ දෙකම සලකලා තමයි සුඛ වේදනා කියලා කියන්නේ. එතකොට එහෙනම් එහෙම දෙයක් තියෙනවා. මෙතෙන්දි මේ වේදනාව භාරයක් වෙන්නේ කොහොමද? අපේ සූත්‍රයේ, අපේ භාර සූත්‍රයේ වේදනාව බරක් වෙන්නේ කොහොමද? වින්දනය බරක් වෙන්නේ කොහොමද? පීඩනයක්, තෙරපුමක් බවටපත් වෙන්නේ කොහොමද? මේක ඇත්තටම විඳීමම සමහර වෙලාවට දුක්ඛ වේදනා වගේ දෙයක් විඳීමම පීඩාවක් වෙන්න පුළුවන්. මුලදී. ඒක සීක වෙලා අසීක වෙනකොට ඒ తත්වය වෙනස් වෙනවා. නමුත් අසුතව පුතුජන මට්ටමේදී විඳීමම විශේෂයෙන් දුක්ඛ වේදනාව පීඩාවක් වෙන්න පුළුවන්. සීක මට්ටමේදී දුක්ඛ වේදනාව අපි දුෂ්කරතාවයක් විඳිනකොට අපි දැන් සීකගේ ප්‍රධාන ලක්ෂණය අපි දන්නවනේ මොකද්ද කියලා. සීකගේ ප්‍රධාන ලක්ෂණය සතිපට්ඨාන. සිහි නුවණින් යුක්තයි වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ සිහි නුවණින් යුක්තයි. එතකොට දුක්ඛ වේදනාවක් විඳිනකොට එයා ඒ පිළිබඳ සිහි නුවණින් යුක්තයි. දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමේති පජානාති. ඒක පුහුණු කළා දෙන්නේ. මේ හේතු නිසා මට දැන් දුෂ්කරතාවයකට මමපත් වෙලා ඉන්නේ. මේපත් වෙලා ඉන්න මොහොතේම ඒක ගැන අවදිමත් භාවයේ තියාගන්න. එතකොට එයාට පුළුවන්කම තියෙනවා ඒකට මේක හේතුඵල ධර්මානුකූලව විග්‍රහ කරගන්න. අසේක ඒක විග්‍රහ කරගෙන තියෙන්නේ. අසේක කිව්වේ මේ රහතන් වහන්සේ ගැන, සේක කිව්වේ ආර්ය ශාවක. එතකොට ආර්ය ශාවක සේකට පුළුවන් මේක හේතුඵල ධර්මානුකූලව විග්‍රහ කරගන්න. මොකද හේතුඵල ධම දැන් සේක දන්නා. ඉමස්මින් සති ඉදං හෝති.
මේක නිසා මේක වෙනවා කියලා. එතකොට එයාට තේරුම් කරගන්න පුළුවන් මේ දුක්ඛ වේදනාව, මේ දුෂ්කරතාවය මේක නිසායි වෙන්නේ කියලා. එතකොට එතෙන්දී අර අවබෝධයක් තියෙනවා දුෂ්කරතාවය පිළිබඳව. දැන් දන්නවා තමයි. එතකොට මේ පීඩාකාරී ගතිය, පීඩනය ඇති වෙන්නේ අර බාරහාරය වෙන්නේ. මේ සූත්‍රයේ බාරහාර කිව්වේ බර ගන්නවා කියන අදහසින්නේ බාරහාරෝ කිව්වේ. බර ගෙනියන පුද්ගලයා නැත්නම් බාර ආදාන. බර ගන්නවා ආදාන ගැනීම. අරන් යනවා, අරගෙන යනවා, කර තියාගෙන යනවා, රැගෙන යනවා. බාර ආදාන, බාරහාර. බර ගන්නවා, බර ගෙනියනවා. එතකොට බාර ආදාන කරන්නේ බර ගන්නෙ නෑ. බර ගන්න නැත්තම් බර ගෙනියන්නෙත් නෑනේ. අපි අර එදත් කිව්වේ යමක් අතට ගත්තොත්, කරට ගත්තොත්, හිසට ගත්තොත් මේ බර දැනෙන්නේ. අරගෙනනේ ගෙනියන්නේ. අරගන්න නැතුව ගෙනියන්නේ නැහැනේ. ඍජුව හරි වක්‍රව හරි අරගත්තොත් තමයි අපි ගෙනියන්නේ. ඒකට බාර හාරයක් වෙන්නේ බාරා දානයි. බාර ගත්තොත් මේ මානසික පීඩනය ඇති කරගත්ත කෙනා තමයි මේ මානසික පීඩනය දිගින් දිගට පවත්වාගෙන යන්නේ. මේ මානසික පීඩනය දිගින් දිගට පවත්වාගෙන යාම තමයි බාර හාරෝ කිව්වේ. මානසික පීඩනය ඇති කරගන්න එක තමයි බාර ආදාන කියලා කිව්වේ. ඉතින් ওই විදිහට මේ වින්දනය, වේදනා කියන ස්වභාවය පුද්ගලයේ කොහොමද බරක් කරගන්නේ? අසුතව පුදුජන මට්ටමේදී සුඛ වේදනාවත් බරක්, දුක්ඛ වේදනාවත් බරක්, අදුක්ඛම සුඛ වේදනාවත් බරක්. දැන් සුඛ වේදනාව බරක් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් සුඛ වේදනාව වින්දනය කරද්දී බරක් නැහැ. යම් කිසි ආකාරයක මානසික සැහැල්ලුවක් තියෙනවා. හැබැයි අසුතව පුදුජනට මේ සුඛ වේදනාව යලි නැවත පුනබ්බව කරගන්න ඕන වෙනවා. පුනබ්බව කරගන්න වෙනවා. නැවත මේක කරගන්න. නැවත. විතරක් නෙමෙයි මේක වැඩි කරගන්න ඕන ඇති වෙනවා. මොකද්ද මේ සුඛ වේදනා? එතකොට අර නිතරම නිකන් අපේක්ෂා සහගත ඉෂ්ට නොවුණු මනසකින් ඉන්නේ. මේකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනයක් අපිට රට්ටපාල සූත්‍රයේදී හමු වෙනවා. රට්ටපාල හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ අපිට මෙහෙම දේශනා කරලා තියෙනවා. ධම්මොද්දේශේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. එතන තණ්හාව කියවෙනවා පැහැදිලිව. ඌන කියන්නේ අඩුයි, හිඟයි, මදි කියන හැඟීම. ඌනතාවය. මදි, අඩු, හිඟයි කියන හැඟීමක් නිතරම තියෙනවා. මොකක් ගැනද? මේ සුඛ වේදනාව ගැන. අපි මේ විඳින සැපේ මදි, පහසුකම් මදි, අඩුයි අපිට. ඔය වගේ සැප පහසුකම් මදි. මානසික පැත්තෙන් තියෙන සුවයක් වින්දනයක් තිබ්බත් ඒත් ඉතින් මදි කියලා තමයි දැනෙන්නේ. මේ සහනේ මදි. මේ කායික පහසුව මදි. අපිට තියෙන භෞතික පහසුකම් මදි. මදි. අඩුයි. හිඟයි. කොහොම තමයි අසුතව පුදුජන මනස. නමුත් ඒකට එනකොට මේ පවතින తত্ত্বය, මේ අඩුයි කියන, හිඟයි කියන, මදි කියන తত্ত্বය විග්‍රහ කරගන්න පුළුවන් පටිච්ච සමුප්පන්න ධර්මතාවයට අනුව. මේ ප්‍රමාණයට, මේ මට්ටමට, මේ තරමින් මේක පවතින්නේ ඇයි? ඊට අදාළ හේතුව විග්‍රහ කරගන්න පුළුවන් ඒකට. ඒකයි. ඉතින් ඒක විග්‍රහ කරගෙන තියෙන්නේ. විග්‍රහ කරගන්න පුළුවන්. එතකොට අර ඌනතාවේ, හිඟතාවේ, මදි කියන ලක්ෂණය එන්නේ. හැබැයි මනසේ අර අඩුයි, හිඟයි, මදි කියන මානසිකත්වයේ තියෙන තාක් තියෙන්නේ තෙරපුමක්. බාහිරයක් තියෙන පීඩාවක්. ඒකයි සුඛ වේදනාව බාහිරයක් වෙන්නේ. අපි අද අවධානය යොමු කරන්නේ වේදනාව ගැන, විඳීම ගැන. විඳට මොකද අසුතව පුදුජන හැමතිස්සෙම ඉන්නේ විඳින දේ හා විඳපු දේ ගැන. මම මේ කතා කරන්නේ සුඛ වේදනාව ගැන. විඳින සැප, විඳපු සැප ගැන හැමතිස්සෙම ඉන්නේ
හිඟතාවයක ඌනතාවයක ඌනෝ අතිත්තෝ අතෘප්තිමත් සෑහීමකටපත් වීමක් නැහැ. එක්ක සංසන්දනය කළවත් බලනු බැරි නම් මෙයා අනිත් අයට මේවා තියෙනවා මට මේවා නැහැ. කොහොම කියලා හරි මේ හිඟතාවයේ හැමතිස්සෙම ඌනතාවයේ අතිත්ත බව අතෘප්තිමත් කර ස්වභාවය තමයි හැමතිස්සෙම සුඛ වේදනාව සම්බන්ධයෙන් අසුතව පුතුජන ගෙනියන්නේ. ඒකයි මේ ලෝකයට මේ නැස්පැත්තිය වෙලා තියෙන්නේ. හඳට යන්න දඟලන්නේ ඒක නිසා. නැත්නම් මේ හඳට යන්නේ මොකටද? අභ්‍යවකාශයට යන්නේ මොකටද? තනිකරම අසුතව පුතුජන වැඩ. ඒවා කිව්වම ඉතින් සමහර අය මේවට ගිනි කන වැටිලා තියෙන අයට මේවයින් නිකන් අන්දමන්ද වෙලා ඉන්න හඳට ගිය එක ගැන අන්දමන්ද වෙලා ඉන්න අභ්‍යවකාශයට යන අයට නම් ඉතින් ටිකක් සියුම් අමනාපයක් ඇති වෙන්න පුළුවන්. අපේ මේ ධර්මයේ කියන අදහස ඒකනේ අපිට අසුභවාදීන් කියලා කිව්ව එක්කෙනෙක්. ප්‍රසිද්ධ ආගමික නායකයෙක් කියලා තියෙන බුදුදහම පෙසිමිසම් කියලා. අසුභවාදයක් බුදුදහම කියලා කියන්නේ. ඇත්තටම මේ මිනිස්යාගේ තියෙන මේ දුෂ්ප්‍රඥකම නිසා ඇති වෙන මේ හිඟතාවය හැමතිස්සෙම දැනෙන අඩුව ඌනතාවය නිසා කවදාවත් Tamanට සැපක් විඳින්න බෑ අසුතව පුතුජන. නැත්නම් සැප කියලා දෙයක් ලෝකේ තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැප විග්‍රහ කරලා තියෙනවා. කාම සුඛ වෙනම දක්වලා තියෙනවා, නෙක්ඛම්ම සුඛ වෙනම දක්වලා තියෙනවා. එහෙම දෙකක් දක්වන්න ඕනේ නෑනේ. සැප කියලා දෙයක් නැත්තම්. ඒක කාම සුඛයත් ඒක මීල්හ පුතුජන කියන වචන වලින් දක්වලා තියෙනවා. ඒක නිකන් මීල්හ කියන්නේ ටිකක් ලාභ පහත් කියන වගේ අදහස. පුතුජන සැපයක් කියලා දක්වුවට චක්කු විඤ්ඤාය රූපා ඉට්ඨකන්ත මනෝපාපී රූපා කාම සංහිත රජනීය විදියට දක්වලා තියෙනවා. ඊළඟට නෙක්ඛම්ම සුඛ නැත්නම් අධ්‍යාත්මික සුඛ අර නෙක්ඛම්ම කියන්නේ පංචකාමයෙන් දුරස්ව බහැරව ඒකේ ආදීනව දැකලා ඒකෙන් ඈත් වීම තුල විඳින සුඛය. ඊළඟට නෙක්ඛම්ම සුඛ විතරක් නෙමෙයි පවිවේක සුඛ, රූපසම සුඛ, සම්බෝධ සුඛ සැප තියෙනවා. එහෙම නැත්නම් ඔය ඕවා දේශනා කරන්නේ නැහැ. පංචකාමයේ කාම සැපයක් තියෙනවා. නෙක්ඛම්ම සුඛයක් තියෙනවා. නෙක්ඛම්ම සුඛය විතරක් නෙමෙයි තවත් සැප තියෙනවා. පවිවේක, රූපසම, සම්බෝධ සුඛ ආදී වශයෙන්. අසුතව පුතුජන මට්ටම අපි මේ කතා කරන්නේ වේදනාව අලලා. ඉතින් අසුතව පුතුජන සැප විඳින කෙනෙක් නෙමෙයි කවදාවත්. කවදාවත් සැප විඳින්නේ නැහැ යාට. සැපය කියන එක අඳුරන්නේ නැහැ. ඒක එකතු කරනවා, රැස් කරනවා, ගොඩ ගහ ගන්නවා, රණ්ඩු කර ගන්නවා, යුද්ධ කරනවා, අනිත් රට අල්ල ගන්නවා, අනිත් මිනිස්යාගේ සම්පත් මංකොල්ල කරනවා. එහෙම තියෙන්නේ. එහෙම තිබ්බට ඒගොල්ලෝ සැප විඳින්නේ නැහැ. සැප විඳින්න බැරි ඌනෝ අතිත්තෝ තණ්හා දාසෝ. ඒක තමයි ස්වභාවය. හැමතිස්සෙම දැනෙන අඩුවක්. හැමතිස්සෙම පේන අනිත් මිනිහට මට වැඩි දෙයක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින්ට යන්න ඒක ගන්න, ඒක අයිති කරගන්න, ඒක රැස් කරගන්න, ඒක මංකොල්ල ගන්න. ඉතින් සැලසුම් කරනවා. මොකද වෙන්නේ? හැමතිස්සෙම අතිත්තෝ අතෘප්තියෙන් ඌනෝ අඩුයි තණ්හා දාසෝ ඇලීමට ගැටීමට මුලාවට දාසකම් කරන ඒකයි ස්වභාවය. ඒ අර්බුදයේ ওই ගැටලුව අපිට පෙන්නලා දුන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ. මේ අපේ අභ්‍යන්තරයේ තියෙන අර්බුදයක් මේ. අපේම අභ්‍යන්තරයේ තියෙන අර්බුදයක්. අපි අසුතව පුතුජන කාලේ ඔය අර්බුදයේ තුල ඔය පීඩා ඔය භාරය තුල හිටිය. මේ සැප වේදනාව බරක්. නමුත් දැන් සීක වුණාම සැප වේදනාව බරක් නැහැ. සැප විඳින්න පුළුවන් කෙනෙක් බාටපත් වෙන්නේ සීක වුණාම තමයි. අසුතව පුදුජන මට්ටමේදී සැපයක් තිබ්බට සැපේ විඳින්න බෑ. විඳින්න බෑ. හැබැයි සැප විඳින්න පුළුවන් කෙනෙක් වෙන්නේ
සීක වුණා. සීකට තමයි කාම සැපය හොඳට විඳින්න පුළුවන්කම තියෙන්නේ. මේ පංචකාමයෙන් ලබන යම් කිසි පහසුවක් තියෙනවනේ. ඒක විඳින්න පුළුවන්කම තියෙන සීකට. සීක කාම සැපේ විඳට ඒකේ ආදීනමය ඒකේ తాවකාලික බව ඒකෙන් ඇති කරන වෙහෙස ඒකට කියන්නේ අපි කාමයේ ආදීනව කියලා. ආදීනව දන්න කෙනෙක්. ආදීනව දන්න කෙනෙක් කාම සැපේ විඳින ආකාරයයි නොදන්න කෙනෙක් විඳින ආකාරයයි අතර විශාල වෙනසක් තියෙනවා. විශාල වෙනසක් තියෙනවා. දැන් සීක කාම සුඛය විඳින්නේ නැත්නම් මේ පංචකාමයේ කියලා අපි කියන රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියලා අපි කියන්නේ. ඒක ඇතුලේ යමක් විඳින්නේ හොඳ අවබෝධයකින්. ඒකේ තියෙන తాවකාලික බව, ඒකේ තියෙන නිස්සාරකම, ඒකේ තියෙන යම් යම් ආදීනව පැතිකඩයන් මේ හැම දෙයක්ම හොඳින් දැනගෙන සීක කම්සුව විඳින්න. ඒක නිසා එයාට කාම සැපේ සම්බන්ධයෙන් අර ඌනෝ අතිත්තෝ තණ්හා දාසෝ ගතිය නැහැ. අසුතව පුදුජන්ට තියෙන මේ මානසික ලෙඩේ නැහැ. ඒක නිසා සීකට මේ බාහිරයක් බරක් වෙන්නේ කම්සුවය, කාම සැපේ. ඊළඟට එයා දැන් පුරුදු කරගෙන යනෝ නික්කම්මය. කාමයේ තියෙන ස්වභාවික ඕලාරික හීන ගතිය දැකලා තේරුම් අරන් නික්කම්මේ පුරුදු කරන කෙනෙක්. එයා ඊළඟ වෙස්සේ නික්කම්ම සුඛයට එනවා. නික්කම්ම සුඛයේ බාහිරයක් වෙනවා. සීකට මුලදී දැනෙන්න පටන් ගන්නවා අර කාම සුඛයට වඩා මේක විඳිනකොට නික්කම්ම සුඛය ඊට වඩා සුවදායි කියලා ඇත්තටම. කාම සුඛය කාලපරාසයේ හැටියට ගත්තොත් තප්පර ගානක් සමහර වෙලාවට. නික්කම්ම සුඛය කාලපරාසයේ හැටියට ගත්තොත් ඊට වැඩි. කාම සුඛය මනස ප්‍රබෝධනය කරලා නතර කරන්නේ වෙහෙසකින්. කය ප්‍රබෝධනය කරලා වෙහෙසකින් තමයි කාම සුඛය නතර කරන්නේ. අපි යොකට නිදර්ශනයට ගන්න මේ මල් වෙඩි වගේ කියලා. මල් වෙඩි. අන්තිමට මල් වෙඩි ඉවර කරන්නේ වායුව දූෂණය කරලා, ශබ්දේ දූෂණය කරලා, සත්ව ඝාතනයක් කරලා විශාල විනාශයකින් මල් වෙඩිල්ල ඉවර වෙයි. ඒකයි. ඒ වගේ තමයි කාම සුඛය. කය වෙහෙසටපත් කරලා නතර වෙන්නේ. මනස බලාපොරොත්තු සුන් කරලා නතර කරන්නේ. හැබැයි ඉතින් සුවයක් తాවකාලිකව තියෙනවා. නෙක්ඛම්ම සුඛය කය වෙහෙසලා නතර කරන එකක් නෙවෙයි. බලාපොරොත්තු කඩ කරලා හිත ඌනතාවයකට මේ අතෘප්තියකට වට්ටලා නතර කරන්නේ ස්වභාවයක් නැහැ. නෙක්ඛම්ම සුඛය. මම හිතන මේ කල්යාණ මිත්‍රයෝ මම මේ කියනකොට ඔබට ඔබේ අත්දැකීම තුලින් ඔබේ ජීවිත අත්දැකීමෙන් මේක මම මේ කියන කාරණේ තේරෙනවා කියලා. කාම සුඛයයි නෙක්ඛම්ම සුඛයයි දෙකම අපි විඳිනවානේ. සේකටත් මේ කාම සුඛය විඳින්න බාධාවක් නැහැ. එයා ගින්දරෙන් හානි කරගන්නේ නැති කෙනෙක්. නැතුව ගින්දරෙන් වැඩ ගන්න කෙනෙක්. ඒක තමයි අපි කාම සැප සේක කෙනෙක් කාම සුඛය විඳිනවා කියන එකට දෙන නිදර්ශනය. ගින්දර කොහොමදත් දවන, පුච්චන, නසන, අලු කරන ස්වභාවයෙන් යුක්තයි. ගින්දරට යමක් හමු වුණොත්, මුණ ගැහුණොත් ඉතින් දවනවා, පුච්චනවා. අන්තිමට අලුම කරලා දානවා. ඒකෙන් ඒ හමු වෙන දෙයින් වැඩක්ම නැති තත්වයකටපත් කරනවා ගින්දර. ගින්දරේ ස්වභාවය ඒකයි. කාම සැපයත් ගින්දර වගේ තමයි. කාමයට පුද්ගලයේ හසු වුණොත්, පංචකාමයට හසු වුණොත්, පංචකාමේ ඉන්ධනයක් බවට පත් වුණොත් පුද්ගලයේ ඉතින් අලුම කරලා දානවා. ඒකයි. අපි සිංහලෙන් කියන්නේ සුන්නත් දූලි වෙනවා කියලා. ওই වචන දෙකම පාලි වචනේ. සුන්න චුන්න කියන වචනේ. දූවිලි කියන්නේත් ඒත් ඊටාම කුඩාම අංශු බවට පත් කරලා දානවා. එතකොට කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒකයි. ගින්නේ පංචකාමයේ හැටි එහෙම තමයි. හැබැයි
ප්‍රඥාවන්තයා සීක මට්ටමට ආවෙන් පස්සේ ගින්දර භාවිතා කරනවා බොහොම පරිස්සම. ඉන්ද්‍රිය නයිසර්ගික ගුණය එහෙමම තියෙනවා. නමුත් ප්‍රඥාවන්තයා දන්නවා ගින්දර භාවිතා කරනවා. පංචකාමියත් එහෙමයි. ස්වභාවිකව ඒ කාමයේ තියෙන ගති ලක්ෂණ ගති ගුණ සීක දන්නවා. දන්න නිසා සීකට ඒක ගැටලුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට වැටිලා කාමයෙන් සුන්නද්දූලි වෙලා යන්නේ නැහැ. ඒකයි ස්වභාවය. හැබැයි එතනින් එහා ගමනක් සීකට තියෙනවා. අසීක වෙන තත්වයට යන කෙනෙක් නිසා යා මේ කාමයෙන් විවිච්ඡේව කාමෙහි දුරස්ත භාවයක් ඇති කරගන්නවා. අපි ඒකට නෙක්ඛම්ම කියනවා. නෙක්ඛම්. ඉතින් නෙක්ඛම්මයට ගියාම ඔන්න ආපහු සුඛයක් හම්බ වෙනවා. නෙක්ඛම්ම සුඛ. ඒක විඳිනෝ වේදනා. අපි කතා කරන්නේ වේදනා ගැන. ඒක විඳින්නේ බවටපත් වෙනවා. අර බුදුරජාණන් වහන්සේ කාම සුඛයට අනරිය සුඛං, මීල්හ සුඛං, පෝතුජ්ජන සුඛං කියන වචනේ පාවිච්චි කරේ. මේක හඳුන්වලා තියෙන නෙක්ඛම්ම සුඛය එහෙම අනරිය, මීල්හ, පෝතුජ්ජන කියන වචන වලින් නෙමෙයි. මේක අරිය සුඛං, ආර්ය සැපයක්. මේක අග්‍ර එකක්, උතුම් එකක්, ශ්‍රේෂ්ඨ එකක් හැටියට දක්වලා තියෙනවා. හැබැයි මේ උතුම් ශ්‍රේෂ්ඨ ආර්ය සැපයටත් මුලදී මේක හමු වුණු ගමන්ම සීක ඒකටත් ඇලෙනවා. ඒක ටිකක් අඩු වුණොත් ගැටෙනවා. ඒ ඇලෙන ගැටෙන මුලා වෙන ලක්ෂණේ තියෙනවා තාම. සැපේදී ඕක තියෙනවා. හැබැයි තවත් ප්‍රඥාව දියුණු කරයින් පස්සේ තමයි සීකට තේරෙන්නේ මේ දැනට විඳින නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බෝධ සුඛය අනිත්‍යයි කියලා. අනිත්‍යයි, අනාත්මයි, විපරිණාමයටපත් වෙනවා, ඇති වුණා වගේම නැතිලා යනවා. ඒක වෙනස් වෙන්නේ ආර්ය සුඛේ සම්බන්ධිනොත්. ඒක එහෙමම තමයි. හැබැයි අරිය සුඛය, මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, සම්බෝධ සුඛය, උපසම සුඛය නඩත්තු කරගෙන යන්න පුළුවන් සතිපට්ඨානේ. සිහිනුවන වීර්ය කියන තුනටනේ අපි දැන් සතිපට්ඨාන කියන්නේ. ආතාපි සම්පජානෝ සතිම. ඔය තුන පවත්වාගෙන යන වර්තමාන මොහොතේ. එතකොට ඒ හරහා මේ අරිය සුඛය, ආර්ය සැපය පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි අනිත්‍යයි. මේ සැපේ පවත්වාගෙන ගියත් අනිත්‍යයි, අනාත්මයි. මේ විදිහට. ඉතින් ඔන්නෝම අපිට මේ සැප පැත්තේදී මේ ලක්ෂණය අපිට පේන්න තියෙනවා. සැපයටත් ආර්ය සැපයට ආවම ඒකට ඇලුම් කරන්න ගත්තොත් ඒක යම් වෙලාවක වෙනස් වුණාම ඒක ගැන අනිත්‍ය ධර්මයක් හැටියට තේරුම් නොගත්තොත් ඔන්න එතෙන්දී අර බාහිර එනවා. ඒක තමයි බාහිරය. පීඩාව. අනේ මේ මං කොච්චර සාන්තව සංසුන්ව තැම්පත්ව හිතේ නිස්කලංකයෙන් හිටියද කියලා අර නික්කම්ම සුඛය, අධ්‍යාත්මික සුඛය විඳින කෙනා ඕක විඳිනවා ඉතින්. නැතුව නෙමෙයි. දැන් අපි ඒක ටික ටික හරි විඳින අයනේ. අධ්‍යාත්මික සුඛය විඳින අය. නිවන් සුවය දැන් අපි විඳින අය. ටික ටික හරි. ඒකේ ප්‍රමාණය අපිට මෙච්චරයි කියලා කියනවට වඩා තමන් දන්නවා තමන් නිවන් සුව විඳින අය බව. ඒකයි. දැන් හැබැයි ඔක කාම සුව විඳින අය එක්ක කිව්වොත් එහෙම ඒගොල්ලන්ට හිනහයයි. අපි නිවන් සුව විඳින අය කිව්වොත්. මොකද ඒගොල්ලන්ට එහෙම එකක් හුරු නැහැ. කාම සුඛය තුල නිවනක් නැහැ. නෙක්ඛම්ම සුඛය තුල තමයි නිවන තියෙන්නේ. නිවන සැනසීමේදී. කාම සුඛයට නැඹුරු වෙලා ඉන්න අර ඌණ අතීත තණ්හා දාස පුද්ගලයා අපි කතා කරන මේ නිවන් සුව, නෙක්ඛම්ම සුඛය ආයක හාස්‍ය ජනක දෙයක්. එයාට. ඒක ඉතින් හැටි. යස්සතව පුදුජන මානසිකත්වයේ හැටි.
ඒක ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ධර්මතාවයක් හැටියට අපි දකින්න. ඉතින් මේ නෙක්ඛම්ම සුඛය විඳින ඇත්තෝ අපි සේකලා අරිය ශාවකලා මුලදී නෙක්ඛම්ම සුඛයටත් ඔය ඇලෙන්න පුළුවන්. ඒක අඩු වෙනකොට ඒකට බාධාවක් ආව ගැටෙන්නත් පුළුවන්. ඒක නිට්ටයයි ආත්මයි කියන මුලාවට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඕක ආනින්ජාබි සංකාරය කියලා කියනවා. තව වචනයක් ඒකට කියන්නේ. ආනින්ජාබි සංකාරය. අවිජ්ජාගතෝ යම් පුරිස පුද්ගලෝ ආනින්ජංචේ අபிසංකරෝති ආනින්ජෝපකං හෝති විඥානං කියලා. මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. හැබැයි තවත් ප්‍රඥාව දියුණු කරගෙන පස්සේ තේරෙනවා මේ නෙක්ඛම්ම සුඛයත්, පවිවේක සුඛයත්, රූපසම සුඛයත්, සම්බෝධක සුඛයත් නඩත්තු කරන තාක් පවත්වාගෙන යන තාක් පවතින දෙයක් පමණයි. මේක නිත්‍ය දෙයක් එහෙම නෙමෙයි. අවිපරිණාමී දෙයක් නෙමෙයි. මේක අනිත්‍ය විපරිණාමී ධර්මතාව කියලා. එතකොට අපි තවත් ගැඹුරු අවබෝධයකට යනවා. ඊට පස්සේ අර නෙක්ඛම්ම සුඛය නැත්නම් අධ්‍යාත්මික සුඛය බරක් වෙන්නේ. ඒක බරක් වෙන්නේ අර කාම සුඛයේදී වගේමයි. විඳිනකම් ඒක සාහනේ විඳිනවා. ඒක වෙනස් වුණාම ඔන්න නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය නැති වුණා. ඔය ඔතන තමයි අපි හුඟක් තේරුම් ගන්න ඕන තැන. මොකද දැන් අපි ඉන්නේ අරිය ශාවක මට්ටමේ, සීක මට්ටමේනේ. අපේ ගැටලුව අපි හොඳට තේරුම් කරගන්න ඕන. දැන් මේ ධර්ම මාර්ගයේ යන ගිහිල්ලා දහමට ඇවිල්ලා අර අසුතවා පුදුජන ආශ්‍රයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයයකට වැටෙනවා අපි. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රයේ තියෙන සුවය අපිට දැනෙන්න පටන් ගන්නවා. අර අසුතවා පුදුජනලත් එක්ක ආශ්‍රය නිශ්‍රය කරපු කාලේ ඒකෙන් තිබුණු පීඩනය දැන් මේ සත්පුරුෂ සමාගම, සතන් සමාගමේ තුල, කල්යාණ මිත්‍රතාව තුල නැහැනේ. අර තත්ත්වයේ ඊට වැඩි වෙනසක් තියෙනවා. එතන තියෙන සුවය අපි ඔන්න විඳින්න පටන් ගන්නවා. හැබැයි අපිට අමතක වෙනවා තාමත් අර අසුතවා පුතුජනලා මේ බාලයෝ අපේ සමාගමේ ඉන්නවා කියලා. ඒගොල්ලෝ අපේ සමාගමේ සමාජිකත්වයේ තාම අතෑරලා නේ. ඒගොල්ලෝ තාම අපේ සමාගම්කාරයෝ. අපි හිතන්නේ අපි මේ සතන් සමාගම, සත්පුරුෂ සමාගමට ආවම, කල්යාණ මිත්‍ර ආශ්‍රයයට ආපුවාම අරගොල්ලෝ අපෙන් සම්පූර්ණ අයින් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගෙන් අපි අයින් වෙන්න ඕන සම්පූර්ණ. ඒ වගේ කියන මානසිකත්වයක් අපිට ඇති වෙනවා මුලදී. ඡේකල වුණා, මාර්ය ශාවකල වුණා. ඉතින් ඒක අපේ සියුම් අවිද්‍යාවක්. අපේ සමාගමේ මේගොල්ලෝ ඉන්න බෑ කියන්නේ. ඒකෙන් අදහස් කරන්නේ අපි ඒගොල්ලෝ ආශ්‍රය කරගෙන ඒගොල්ලන්ගේ අසුතවා පුතුජන වැඩ, බාල වැඩ මේ කරනවා කියන එක නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙනකොට අපේ සමාගමේ ඒගොල්ලොත් ඉන්නවා. ඒකයි. රතන් සමාගමෝම කියලාත් අපි කිව්වට බාල සමාගම තියෙනවා. ඒකෙන් 100% මිදෙන්න බෑ. අපි ගෙදර සමාජිකත්වයේ බැලුවොත් ගෙදර සමාජිකත්වයේ තුලේ සතන් ඉන්නත් පුළුවන්, බාල ඉන්නත් පුළුවන්. සත්පුරුෂයෝ ඉන්නත් පුළුවන්, බාලයෝ ඉන්නත් පුළුවන්. වෘත්තීය ජීවිතය ගත්තොත් වෘත්තීය ජීවිතය ඇතුලේ සත්පුරුෂයෝ ඉන්නත් පුළුවන්, බාලයෝ ඉන්නත් පුළුවන්. තවත් එහාට ගියාම හැම තැනකම අපේ ජීවිතේ මේ දෙගොල්ලම ආශ්‍රය නිශ්‍රය කරන්න වෙනවා. හැබැයි මේකෙන් මේ සතන් සමාගමේදී සුවයක් තියෙනවා. සුඛ වේදනා. පහසුයි ඉතින්. හරි නිදහස්. බැඳීමක් නැහැ, පීඩා කරන්නේ, බලපෑම් කරන්නේ. එහෙමනේ සත්පුරුෂ සමාගමේ සමයා සත්පුරුෂයෙක්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊ ආශ්‍රය තුල අනිකාට බලපෑම් කරන්නේ, පීඩා කරන්නේ, තෙරපන්නේ නැහැ. සත්පුරුෂයෙක් නිතරම ඉල්ලීමක්, ආයාචනයක් තමයි කරන්නේ. බලපෑමක් කරන්නේ. ඒකයි. ඉතින් අර
බලපෑමක් නොකරන තැන හරි නිදහස්නේ. ආයාචනයක් ඉල්ලීමක් කරත් ඒක හරි නිදහස්වනේ කෙරේ. මට මෙහෙම දෙයක් කරගන්න ඕන. ඔයාට පුළුවන් නම් කරලා දෙන්න. බෑ කිව්වා කියලා එතන ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් අපිට කරන ඉල්ලීම, අපෙන් කරන ඉල්ලීම අපිට බරක් නැහැ. ඒක භාරයක් නෙවෙයි. මානසික තෙරපුමක්, මානසික පීඩාවක් එන්නේ. හරි ලේසියෙන් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මට බෑ, මට ඕක කරන්න හැකියාවක් නැහැ. මට වෙලාවක් නැහැ. සමා වෙන්න. එච්චරයි. හැබැයි අසුතව පුදුජන කෙනෙක් අපෙන් කරන ඉල්ලීම හරි අමාරුයි. ඒක හසුරවන්න, ඒක ප්‍රතික්ෂේප කරන්න. මට බෑ කියනවා. බෑ කිව්වම ඊට පස්සේ යන්නේ ඇයි බෑ කියන්නේ? ඉතින් එතන ඉඳලා තව උත්තර මාලාවක් දෙන්න වෙනවා. ඊට පස්සේ තර්ක විතර්ක කරන්න වෙනවා. මේ බොරු කියන්නේ බෑ නෙමෙයි. පුළුවන්කම තියෙද්දි බොරු. ඊට පස්සේ චෝදනා කරනවා, බැනන්න ගහනවා, දොස් කියනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් විශාල බහාරයක් එතන තියෙනවා. තෙරපුමක් තියෙනවා. මානසික පීඩනයක් තියෙනවා. ඊළඟට ඒගොල්ලොත් එක වැඩ කරනකොටත් එහෙමයි. මේ ස්මූත් විදිහට, මෘදු විදිහට, නාමශීලී විදිහට වැඩ කරන්නේ. හරි ගොරෝසුයි, රළුයි, අනම්‍යයි. මේ ලක්ෂණය දෙන. ඉතින් ඒගොල්ලොත් එක වැඩ කරනකොට මේ පීඩාව තියෙනවා. ඒත් දැන් අපිට ඒගොල්ලොත් එක තවමත් වැඩ කරන්න වෙලා තියෙනවා. මේ රළු, ගොරෝසු, අනම්‍ය, දරදඬු, රෞද්‍ර ගති ලක්ෂණ තියෙන අය එක්ක තවදුරටත් කටයුතු කරන්න වෙනවා. ඒගොල්ලොත් එක ඉන්න වෙනවා. මේ ලෝකේ ඉන්නවා. ඉතින් සියලු දෙනාගෙම දුරස් වෙච්ච එහෙම කවුරුවත් නැති තැනක් ගැන හිතනවා නම් ඒක අවිද්‍යාව. ඒකට අපිට කියන්න තියෙන අවිද්‍යාව කියලා. ඒක මෝඩ සිතේilla. හැබැයි අපිට සීක වුණාම එහෙම හිතෙනවා මුලදී. අනේ මුන්දල වගේ මිනිස්සු නැති තැනක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද? එහෙම හිතෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඒ සමහර විට අපි එහෙම දේවල් හොයන්නත් ඉඩ දෙනවා. එහෙම අසුතව පුදුජන නැති මේ බාරෙන් නිදහස් වෙන්න දරන උත්සාහයක් ඒක ඇත්තට. බාරෙන් නිදහස් වෙන්න දරන උත්සාහයක්. එහෙම අය නැති තැනක් හොයාගන්න පුළුවන්ද? මේ විඳවන විඳිල්ලෙන් ගැලවෙන්න මේගොල්ලොත් එක්ක ඉන්න. නැත්නම් මේ පරිසරය නේ. සමහර වෙලාවට ඉතින් පරිසරය බහාරයක් වෙලා, මනසට පීඩාවක් වෙලා. එහෙම නැත්නම් සමහර වෙලාවට යම්කිසි රටක තියෙන ආර්ථික සමාජීය තත්ත්වය සමහර වෙලාවට බහාරයක් වෙලා, බරක් වෙලා, ඒවා යම් වෙනස්කම් තියෙනවා. යම් රටවල ආර්ථික තත්ත්ව, සමාජ තත්ත්ව, පාරිසරික තත්ත්ව ඒවයි වෙනස්කම් තියෙනවා. ඒවා බහාරයක් වෙන්නේ, මානසික පීඩාවක් වෙන්නේ අපි ඒවා ගන්න විදිහ, ගන්න ආකාරය. ඒක විඳලා ඒ වින්දනයත් එක්ක කරන ගනුදෙනු. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි වේදනා කන්ද බහාරයක් හැටියට දක්වලා තියෙන්නේ. හැබැයි ඒක බාරහාරගේ, බාරාදානය කරන පුද්ගලයාගේ දෝෂයක්. එහෙම නැතුව රූප කන්දවත්, වේදනා කන්දවත් බරක් වෙන්නේ, බාරයක් වෙන්නේ නැහැ. ඒක බාරයක් වෙන්නේ මෙන්න මේ මට්ටම් දෙකේදීම වෙනවා. අසුතව පුදුජන මට්ටමේදී කොහොමදත් ඒක බාරයක්මයි. සීක වුණාමත් ඔක අපි බාරයක් කරගෙන තියෙනවා. ඒතර දැන් බලන්න ඔන්න ඔය බාරය තවමත් එක බරක් වෙලාද? අපි එදත් කතා කරා අපි මේක භාවනාවට හරව ගන්න ඕන කියලා. ඒ කියන්නේ අපි මේ කතා කරන ධර්ම කාරණා අපි අප තුලින් බලන්න ඕන. මම බර ගෙනියන කෙනෙක්ද? බර ගන්න කෙනෙක්ද? බර කරතියන් යන කෙනෙක්ද? මේ වින්දනයේට, විඳීමට අදාළව මානසික පීඩනයක පසු වෙන සුඛ වේදනාව සම්බන්ධයෙන් අර ඌන අතිත්ත ලක්ෂණය මගේ හිතේ තියෙනවද?
දුක් වේදනා සම්බන්ධයෙන් අර ප්‍රතික්ෂේප කරන ගතිය. ඒක නොවිය යුතුයි, එසේ නොවිය යුතුයි කියලා. දුෂ්කරතා දිගින් දිගට එනකොට අර තමන් පිළිබඳව පවා ඇති කරගන්නේ මහා ඍණ මානසිකත්වයක්. මං වගේ කෙනෙක් මේ ලෝකේ නැතු ඇති කියලා. මං වගේ පව්කාරයෙක් කාලකන්ණි කොහොම කියලා මිනිස්සු කියන්නේ. ඒක තමයි අර ගත්ත බරේ ස්වභාවය බලන්න. බාරාදාන. ඉතින් එතන ඉඳලා බාරහාර. මේ බර අරගෙන බර කර තියන් යන කෙනෙක් බවට පත් වෙනවා. අපේ ජීවිතයේ යම් දුෂ්කරතා මතුවෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් ඒ දුෂ්කරතාව තේරුම් ගත්තොත්, සැපේ තේරුම් ගත්තොත්, සැප දුක්ඛ කියන මේ වේදනා දෙක මූලික වශයෙන් තේරුම් ගත්තොත් මේක බාරයක් වෙන්නේ නැහැ. මනසට පීඩාවක්, කයට වෙහෙසක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් හොඳයි. අපි ඔය කතා බහ කරේ මේ බාහිර සූත්‍රය. දැන් අපි මේ කේන්ද්‍රීය වචන 4 තමයි අපි බලන්නේ. ඉතින් බාර, බාරහාර, බාරාදාන, බාර නික්කේපන. එතකොට අපි යන්නේ මේ 4 වෙනි තැනට යන්නේ බාර නික්කේපන. එතකොට බාර නික්කේපනය කොහොමද වේදනාව සම්බන්ධයෙන් ගත්තොත්? ඒක තමයි අපේ කුසලතාවය වෙන්නේ, දක්ෂතාවය වෙන්නේ. නික්කේපන කියන වචනේ අදහසෙන් බහා තබනවා කියන අදහසනේ තියෙන්නේ. එතකොට අර ඒකයි මම මුලදී පැහැදිලි කරේ වේදනාව විඳීම, වින්දනය කියන දේ කාම පැත්තේදී. ඒ කියන්නේ රූප වේදනා, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට අදාළව කොහොමද අපේ භාවිතය? ඒක තමයි මේ භාවිතය අනුව තමයි බාහිර නික්කේපණය වෙන්නේ. දැන් අපි අවබෝධ කරගෙන තියෙනවා ඒක බහා තැබීම කරන ආකාරය අනුව තමයි ඒක නික්කේපණය වෙන්නේ. අපි ඔක රූප සම්බන්ධයෙන්ුත් කතා කරා. රූපයට සම්බන්ධ කරගෙන. ඉතින් වින්දනයේදීත් අපි සිහිනුවන මෙතෙන්දි ප්‍රධාන වශයෙන් අදාළ වෙන්නේ අපි නිතරම මතක් කරන්නේ සිහිනුවන වීරිය කියන මේ තුන තියාගෙන අපි යම්කිසි කාමයේ පැත්තෙන්, මේ කියන්නේ පංචවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පැත්තෙන් අපිට මුණ ගැහෙන ඉන්දින දේවල් වලට සිහිනුවන තියාගත්තොත් ඒක බාරයක් වෙන්නේ නැහැ. ඒකේ තියෙන අර මීල්හ පුතුජන අනරිය සුඛයක් වුවත් ඒකේ තියෙන ඕලාරික හීන පහත් ලක්ෂණය අපි දකිමින් තේරුම් ගනිමින් තමයි ඒ විඳින්නේ. ඒක නිකන් කසාය බොනවා වගේ වැඩක්. සමහර වෙලාවට කසාය බොන්නේ අපි හැමතිස්සෙම කසාය බොන්නේ නැහැ. එතකොට කසායක් බොන්න වෙන්නේ අපිට කිසියම් රෝගී තත්ත්වයක් ආවයින් පස්සේ සමනය කරන්න. හැබැයි ඒක කිසි මිහිරි බවක් නැහැ. කරකස රසයක් තියෙන කසාය. ඒ කසාය බොන්නේ අවශ්‍යතාවයක. මේ ලෙඩේ සුව කරගන්න. බොන්නේ. හැබැයි ඒ ක්‍රියාව කිසිම මිහිරි බවක් නැහැ. ඒක නිසා සමහර වෙලාවට මේ ඖෂධීය ක්‍රමේ පවා හුඟක් අය දැන් පෙරදිග ඖෂධ හුඟක් වෙලාවට ඒවයින් අයින් වෙලා තියෙන්නේ මේ භාවිතයේ තියෙන කර්කශ ගතිය නිසා. මේ කසායක් බොන්න ගියාම මේක හරි අමිහිරි ගතියක් තියෙනවා. පිළියෙල කරගන්න ගියාමත් ඒක ටිකක් දුෂ්කරයි. ඒ ලක්ෂණේ තියෙනවා. ওই වගේ හේතු නිසා. ඒතර අන්න ඒ වගේ සේක අරිය ශාවක තේරෙනවා මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය තුල මේ කසාය ගතිය, කර්කශ ගතිය, කටුක ගතිය, අමිහිරි ගතිය හොඳට තේරෙනවා. නමුත් සමහර විට ඇතැම් විට අර ලෙඩක් හැදුනම කසායක් බොන්න සිද්ධ වෙනවා වගේ ඇතැම් විට මේ පංචකාමයට අදාළ ක්‍රියාකාරකමක යෙදෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දි ගැටුම ඇති කරගත්තොත් තමයි බාහිර වෙන්නේ. මනස පීඩා වෙන්නේ. නමුත් මේ දේ නිසා මම මේ දේ කරන්න වෙලා තියෙනවා
කියන අවබෝධය තුල යනවා නම් ඒක බාරයක් වෙන්නේ නැහැ. ඒක ඊළඟට ස්වභාවික ඇති වෙන ඒවා වෙනස් වීමෙන් කාම වස්තු කාමී ක්‍රියා ඒ කියන්නේ කැමැති දේ කැමැති ක්‍රියාව කැමැති පුද්ගලයා මේ වෙනස් වීම තුලිනුත් අපිට පීඩාවක් එන්නේ නැහැ බාරයක් එන්නේ ඒක අවබෝධ කරගෙන තියෙනවා. අනිත් පැත්තට අපි නෙක්ඛම්මයට ගියාම නෙක්ඛම්මයට ඇලුනොත් තමයි පීඩාව දෙන්නේ. නෛෂ්ක්‍රම්මයට ඇලුනොත්. එතන සිහිනුවන වීදියේ තියාගෙන නෙක්ඛම්ම සුඛය විඳින්න පුළුවන්. උපසම සුඛය සම්බෝධ සුඛය විඳින්න පුළුවන්. පවිවේක සුඛය විඳින්න පුළුවන්. හැබැයි එතනත් අපි අර අනිත්‍ය අනාත්ම ස්වභාවය විපරිණාම ස්වභාවය තේරුම් අරගෙන ඒකත් විඳිනවා. එහෙම විඳිනකොට ඒකත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය විදිහට බර ඇතත් බර නොගෙන ඉන්න අපිට පුළුවන්. කියන්නේ බාරාදාන නොකර. බාරාදාන කරොත් නේ බාරහාරයක් වෙන්නේ. බර ගෙනියන්නෙක් වෙන්නේ. බර කියලා දෙයක් තියෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ බර ගන්න එපා. බාරාදාන කරන්න එපා. දැන් බාරාදානයේ සූත්‍රයේ විස්තර කරන්නේ. යයන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිය. අර ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය. ඒක තමයි බර ගන්නවා කියලා කියන්නේ. බර කර තියා ගන්නවා කියලා කියන්නේ. ඉතින් අපිට නොගෙන ඉන්න පුළුවන්. වින්දනයේදී කාම සුඛ වින්දනයේදී නෙක්ඛම්ම සුඛ වින්දනයේදී ඔය දෙකේදීම බරක් කරගන්න නැතුව කරන්න. ඒක තමයි දක්ෂතාවය. ඒක තමයි කුසලතාවය. ඒක තමයි ආර්ය ශාවක භාවය. ඒක තමයි සීක බව. ඉතින් අපි ඕක ජීවිතයේ අපේ සාමාන්‍ය ජීවිතය තුළ ඔය පුරුද්ද, ඔය පුහුණුව, ඔය අවබෝධයෙන් ඔය ක්‍රියාකාරී බව පවත්වාගෙන යන්න උත්සාහ කරමු. දැන් අපි ඔතකින් අපේ සූත්‍ර සාකච්ඡාව අදට නිමා කරනවා. බාහිර සූත්‍රයේ තින් තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. සංඥා සංකාර විඥාන කියන ස්කන්ධات එක්ක ඔය ඔස්සේ ඔයත්තන්ට හිතලා බලන්නත් පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන්. සංඥා සංකාර විඥාන බරක් වෙන්නේ කොහොමද? ඒකේ බර ගන්නෙ කොහොමද? බර නික්කේපණය කරන්නේ කොහොමද? කියන එකත් මම හිතන්නේ ඔය අනුසාරයෙන් අපි ස්කන්ධ දෙකක් ඇසුරෙන් මේක කතා කළා. ඔය අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. හොඳයි. අපි එහෙමනම් සූත්‍ර සාකච්ඡාව කොහොම විරාම කරලා ඉදිරියට තව ටිකක් කතා කරමු. ඉතිරි කාලේ අපි මේ ධම්ම ගැටලු ධර්ම සාකච්ඡා කිසියම් අපහැදිලිතා මොන හරි තියෙනවා නම් ඒවා කතා බහ කරන්න අපි අවස්ථාව කරගමු. හොඳයි එහෙනම් මෙතෙන් සිට අපිට කතා බහ කරන්න යමක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගමු. අවසරයි ස්වාමීන් වහන්සේ. මට මේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු ටික ගොඩාක් පැහැදිලි, ගොඩාක් අත්දැකීම් වලින් අපිට කියන මේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මට හිතෙනවා මේ දවස්වල ඇත්තටම අපි මේ කුසල පැත්තට වැඩක් කරන්න ගිහිල්ලා ඕකේ ටිකක් අර හිතට බර ඇති වෙන අවස්ථාවක් ගැන කියන්නේ. ඒක මම හිතුවා ටිකක් අර අපේ අපිට අත්දැකීමක් වෙයි අපිටත් ඒක. ඔව්. ස්වාමීන් වහන්සේ අපි මේ දැන් මාසයකට විතර කලින් අපි පටන් ගත්ත මේ ලංකාවේ කුඩා පිරිවෙනකට ඒගොල්ලන්ට ජල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒකට ජල පහසුකම් සපයලා දෙන්න පුළුවන් ද කියලා. ඒකද ඒගොල්ලන් ජීවත් වෙන පළාතේ ජලය බොහොම සිවුල් ජලය බොන්න අමාරු. ඉතින් එක ලිඳක් තියෙනවා. ඒක නම් හොඳයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට කතා කරාම ඉතින් කිව්වා ඒකෙන් පයිප් දාලා ඉතින් හදලා දෙනවා මහත්තයා. ඒක ලොකු පියක් කියලා. ඉතින් අපි ඒක මූලික ඇස්තමේතුවක් අරගෙන ඉතින් ඒක වැඩි පටන් ගත්තා. අපි කරලා දෙන්නම් කියලා. ඔව්. ඉතින් එක දවස් සුමානේ දෙකක් යනකොට ඉතින් ලංකාවේ තියෙන ස්වාමීන් වහන්සේ ගොඩක් දන්නවනේ ප්‍රශ්න වැඩක් කරන්න ගියාම ඒක කරන්න අමාරුනේ. ඉතින් සුමානේ දෙකක් විතර යනකොට ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා මහත්තයා දැන් නම් මේ කිව්ව ගන්නට වඩා දෙගුණයක් විතර යනවා කියලා. ඊට පස්සේ ඒකත් අපි කල්පනා කරලා බලලා ඒකත් මේ
කමන්නේ කියලා අපි ඒ ටිකක් දෙන්නම් කියලා ඒකත් කරන්න කියලා ඉතින් ටික දවසක් යනකොට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මහත්තයා දැන් අපි අවශ්‍ය බඩු ටික ඔක්කොම අරන් තියෙන්නේ හැබැයි මේ අපිට විදුලි බලය දෙන්නේ නැහැ විදුලි බල මණ්ඩලයෙන් මේ පන්සලක් උනත් ඒකට නොමිලේ දෙන්නේ අපිට ගාණක් ගෙවන්න ඕනේ කියලා. දැන් ඉතින් අන්තිමට බලනකොට ඒ මුල් අස්තමේන්තුවට වඩා 3 ගුණයක් විතර ගෙවන්න ඉතින් කොහොම හරි අපි ඒකට කැමති වෙලා ඉතින් මේ වැඩේ දැන් තාම ඉවර නැහැ කරගෙන යනවා. හැබැයි අර මේ අවස්ථාවේදී අර එක එක් අවස්ථාවල ඉතින් සමහරලාට මේ වගේ දෙයක් කරන්න ගියත් අපේ හිතකට අර ටිකක් අර අනවශ්‍ය බරකුත් ඇති වෙනවා එක්තරා විදිහක. ඉතින් මම ඒක සඳහන් කරන්නම් කියලා ඉතින් මේ වගේ දේවල් කරන්න ගියාමත් අපිට ගොඩාක් ඉතින් ජීවිතයේ අත්දැකීම් තියෙන විශේෂයෙන් වගේ දේවල් කෙනෙකුට උදව් කරන්න ගියාම මේ වගේ දේවල් වෙනවා. ඉතින් මම හිතුවා මේක මම සඳහන් කරන්න කියලා ප්‍රායෝගිකව මේවා ගැන අපි කොහොමද මේ ස්වාමීන් වහන්සේ කරපු දේශනාව තුළින් අපි ඒක අවබෝධ කරගෙන මේ යථා ස්වභාවයේ තේරුම් ගන්න. ඇත්තට මේ මම ඒ උදාහරණයේදී අපි තේරුම් ගත්තේ ඒ විදිහට. ඉතින් අපි හිතන විදිහට මේවා කරන්න බෑ. ඒක හේතු සාකච්ඡා වෙනවා. ඉතින් කොහොම වුණත් අපි මුල්දර කරන්න හිතු පුණ්‍ය ක්‍රියාවක් නිසා අපි ඒක කොහොම හරි මේ කරනවා කියලා ඉතින් ඒක අපි කරන්න දැන් තීරණය කළා. ඒක කරගෙන යනවා. ඉතින් මම හිතුවා මේක සමාන කරන්නම් කියලා. ඔව් ඒක ඇත්තටම ওই වගේ දේවල් අපි ඉතින් දිවි පැවැත්මට අවශ්‍ය කරන දේවල් නේ ඔය කරන්නේ. අපේ වැඩ වුණත් එහෙමයි අනිත් අයගේ අවශ්‍යතාවයට වුණත් අපි ওই වගේ දේවල් කරනවා. ඉතින් එහෙම කරන්න ගියාම ඒවයි ඇති වෙන ස්වභාවිකවම සමහර වෙලාවට මේ ඔය වියහියදන් වල අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒවත් බරක් හැටියට එනවා. අනිත් එක මේ පුද්ගල සාධකේ හුඟක් වෙලාවට අපි දැන් අපි සමහර වෙලාවට අපි පුද්ගලයන් ගැන හුඟක්ම මේ ලොකු විශ්වාසයක් තියාගෙන අපි වැඩට බහිනවා. නමුත් ඇත්තටම මේ අපි එහෙම වැඩට බහින්න හොඳ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ අර පුද්ගලයෝ ගැන එහෙම සැක කරන්න කියන එක නෙවෙයි. නමුත් මේ කවුරු වුණත් පැවිදි කෙනෙක් වුණත් ගිහි කෙනෙක් වුණත් එහෙම වැඩ කටයුතු කරද්දී මුදල් ගනුදෙනු කරද්දී එහෙම 100% විශ්වාසය තියලා වැඩ කරන්න අවශ්‍ය නැහැ. අපි මූල්‍ය කටයුතු කරන්නේ මේ විදිහටයි කරන්නේ කියලා මේ ගැටලු ඇති වෙන්න පුළුවන්. භාණ්ඩ මිල ඉහළ පහළ යන්න පුළුවන්. පුද්ගලයන්ගේ හැඟීමුත් ওই විදිහට ඔය ඉහළ පහළ යනවා. ඉතින් යම් තැනකදී තේරුනොත් එහෙම මේ ටිකක් මිල මුදලක් වැඩිපුර ගන්න පුළුවන් කියලා ඒකට සැලසුමකුත් ඒගොල්ලෝ හදනවා. සැලසුමක් හදලා ඒක ඉතින් බලපුවාම ඉතින් සාධාරණ බවත් ඉතින් අපිට තේරෙනවා මේ හේතු නිසා කියලා. ඉතින් ඒකම ඉදිරිපත් කරගෙන මේ ඒක කරන්නත් පුළුවන්. ඒතර ඔය ටික අපි අවබෝධ කරගෙන හිටියොත් අපිට ඒක බරක් නෑ. අනිත් එක තමයි අපි අර දැන් මම නම් සමාජ සේවා වැඩ කරද්දී ඒ සේවය ලබන කෙනාට යම් කොටසක් බාර කරනවා. දැන් මේ වැඩේ කරද්දී මේක ඔයාගේ කොටස. ඔයා මේකට කැප වෙන්න ඕන. ඔයා මේකට මහන්සි වෙන්න ඕන. මේ කොටස ඔයාගෙන් කෙරෙන්න ඕන. ඒ කරනකොට තමයි අපේ මේ කොටස කෙරෙන්නේ. එතකොට යත් එක්ක යන්නේ. දැන් හරිද? ඔය පැත්තෙන් ඔය කොටස හරිද? එතකොට අපේ පැත්තෙන් මේ කොටස කෙරෙනවා. එහෙම යන විදිහට තමයි මේක යන්න ඕන. එතකොට යාටත් ඒකේ අර වගකීම තේරෙනවා. ඒකේ දුෂ්කරතාවය තේරෙනවා. අර සමාජ සේවයේදී අපි ලබලා තියෙන එක අත්දැකීමක් තමයි කවුරු වුණත්, ගිහි වුණත්, පැවිදි වුණත් මේක මේ අනිත් එක්කෙනාගෙන් නිකම්ම ඔක්කොම දේවල් ටික ලබා ගන්න සැදී පැහැදී ඉන්නවා ඉතින්. ඒක මනස සම්පූර්ණ බාරකාරයෙක් වෙන්න හොඳ නැහැ. හොඳ නැහැ. සම්පූර්ණම වෙන්න හොඳ නැහැ. ඒකේ බර බෙදන්න ඕන. ඔයාගේ අපි මෙහෙමයි මුලින්ම මම නම් කියලා කියන්නේ මම කරන්නේ මෙහෙමයි. මම උදව් කරනවා. හැබැයි මෙන්න මේ විදිහට ඔයාගේ පැත්තෙන් උදව්ව ගන්න සූදානම් නම් තමයි මම උදව් කරන්නේ. එතකොට ගන්න සූදානම් වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ දේවල් ටික ওই පැත්තෙන් කෙරෙන්න ඕන. ඉතින් ඒ ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර ওই ටික ඒ පැත්තේ පියවර යා උඩපඩියට ආපුවම අපිත් හරි එනවා. එහෙම යන පිළිවෙලක් තමයි හදාගන්නේ. ඉතින් එතකොට ඒ විදිහට කෙරීගෙන යනකොට
අර පැත්තෙනුත් බලනවා යම්කිසි කැපකිරීමක් කරලා මෙච්චරයිනේ අපිට ලැබෙන්නේ. එතකොට අවංකවම වැඩේ කරගන්න මේ පැත්තෙනුත් යම්කිසි උත්සාහයක් දරනවා. නැත්තම් අර බර සම්පූර්ණ අපිට වැටෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන සමාජ සේවා කරන්න ගියාම අනිත් අයට උදව් කරන්න ගියාම ওই ගැටලුව තියෙනවා. ගොඩක් අත්දැකීම් තියෙනවා. ඔව් ඒක හරි. හොඳයි තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. ඔය සාමහස මේ ටිකක් අහපු ප්‍රශ්නයකම ඇඳලා මම එක ප්‍රශ්නයක් අහන්නම්. අනිත් එක මගේ මේ පොඩි මට නිකන් මේ දේශනාව අහන් ඉඳද්දී ඔළුවට නැගුණු අදහසකුත් මම නිකන් පොඩි ප්‍රකාශනයක් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් දැන් මමත් ඔය මේ කාට හරි පන්සලකට හරි ඒ ස්කෝලකට හරි වගේ දේවල් වලට ප්‍රයෝජනවත් වේ කියන අදහසෙන් උගත් දේවල් වල යෙදලා තියෙන දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. ඉතින් ওই තැන් වලදී මම මේ දැන් වහන්සේගේ දේශනා මාලාවෙන් මම හිතන්නේ මම ඉගෙනගත්ත වටිනාම දෙය කියලා මම මේ සලකන්නේ මේ අනිශ්චිත විහරණය කියලා වහන්සේ අපිට කියා දුන්න මේ සංකල්පය. එතකොට ඔය දේවල් කරද්දී අනිශ්චිතව යම් ප්‍රමාණයකට සම්පූර්ණයෙන්ම නොවෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකට අනිශ්චිතව ඒ කාරණාවල යෙදෙන්න පුළුවන් කියලා අදහසක් මට ඇති වෙනවා. ඒක හරි. අනිශ්චිතව තමයි අපි ওই කාර්යය දෙන්නේ. ඒ කියන්නේ අපි සමාජ සේවයක් කිරීමෙන් අනුන්ට උදව් උපකාර කිරීමෙන් ඒකෙන් කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම හිතන්නේ තිලක් මහත්තයා කියන කාරණේ මගේ අත්දැකීමත් අනුව ගත්තොත් අර අපි යමක් හැස්තමේන්තු කර අපි හිතාගත්ත දේ සීමාවක් නැතුව අපිට මේකට යෙදෙන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට. අපි ඒක ඉවරයක් කරන්න, අවසානයක් කරන්න, නිමාවක් කරන්න. මොකද අනිත් පැත්තෙන් මේක මේ අවසන් කරන්න මේ වෙනුවට මේක දිග්ගස්සන වගේ ගතියක් ආපුවාම ඒ වගේ දෙයක් මම හිතන්නේ ඔතන තියෙන්නේ කියලා. කොහොමදත් අපේ මූලික අදහස අනිශ්චිතව තමයි ඇත්තටම මේ කටයුතු වල අපි හෙදෙන්නේ. එතකොට අපිට මේ මානසික බාරේ නැහැ. මනසට ඒක බරක් නැහැ. නමුත් මම හිතන්නේ අර වගේ අදහසක් කියලා මට හිතෙන්නේ. ඉතින් එතකොට සමහර විට අපිටම සීමා කරගන්න සිද්ධ වෙනවා අපි කරන දේවල්. ඒ කියන්නේ අපිට මේ අනිශ්චිත විහරණය කියන එක ගැන කල්පනා කරනකොට අපිට හිතුනොත් එහෙම මෙන්න මේක තමයි මට යන්න පුළුවන් සීමාව. එතනින් එහාට මම යන්න සූදානම් නැහැ. ඉතින් එහෙම නම් අපි ඔය ප්‍රොජෙක්ට් එක නතර කරලා දාමු. එහෙම වුණත් කියන්න ඉතින් අපිට මම හිතන්නේ ඒ විදිහට අපහැරීමක් කරලා දාන්න සමහරවිට සිද්ධ වෙනවා ඒ තැන්වලදී. ඒක යාර පිළිගන්නේ ප්‍රශ්නෙට අදාළව මට ආපු අදහසක්. අනිත් එක සාමාන්‍යයෙන් මේ බාරහාර කියන වචන ගැන අපි කතා කරද්දී මට මතක් වුණා මේ අපි ඔය මනහාරි ඔය වගේ වචන පාවිච්චි කරනවානේ අපේ භාෂාවේ සිංහල භාෂාවේ. ඔව්. හාරහාරි ගෙන යනවා කියන අදහසින් වෙන්න ඕන නේද? ඔව්. ගන්නවා ගෙන යනවා කියන අදහස තමයි තියෙන්නේ. මනෝහාරි. එතකොට හිත ගන්නා සුළු කියන අදහසින් තමයි මනෝහාරි වගේ පද ඉදිලා තියෙන්නේ. සිත් ගන්නා සුළු මනහර කියලා එක අපි භෞතික දේවල් වලටත් යොදනවා. පුද්ගලයන්ට මනෝහාරි එහෙම යෙදෙනවා. ඔව් ගන්නවා කියන අදහසින් ඒක ඇත්තටම මේ මනෝහර වෙන්නේ මනෝහාරි වෙන්නේ මනහර වෙන්නේ අපේ පැත්තෙන් නේ.
ඒක අපි ගත්තා. ඉතින් මට මතක් වුණා අපි අර මහා පුන්නම සූත්‍රය ගැන කතා කරනකොට අපි මේ කතා කරුවානේ පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධයට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චන්දරාගය කියන එක. ඒකට ඔය දැන් වහන්සේ විස්තර කරන විපල්ලාස සහිත සංකල්පනාවන්. එතකොට ඔය සුබ නිමිති විදියට අපි දකින දේවල්. එතකොට මනහර කියලා අපි දකින දේවල්. ඔය පිය රූපං සාත රූපං කියන දේවල් තමයි මේ මෙතන මේ බරට මූලික කාරණා වෙන්නේ නේද? ඔව් ඒවා අර ගන්න විදිහනේ ගැනීම කියලා අපිට ඒක කියන්න පුළුවන්. අර ඒකනේ අර දැන් මේ නිබ්බේධික සූත්‍රයේදීත් පෙන්නන්නේ මේ යානි තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ඒ කියන්නේ මේ විචිත්‍රත්වයක් හෝ විවිධත්වයක් විෂමත්වයක් කියලා අපි කියන මේ දේ තිට්ඨන්ති තතේව ලෝකේ. මේ ලෝකයේ තුල ඒවා හැමම තියෙනවා. ඒවා අපි ගත්තොත් තමයි ඉතින් බරක් වෙන්නේ. ඒවා පිළිබඳව දැක්ම වැරදි දැක්මකට, වැරදි චින්තනයකට, වැරදි ක්‍රියාකාරකමකට ගියොත් තමයි අපිට ඒක බරක් වෙන්නේ. නමුත් අර ඒ ස්වභාවය හේතුඵල ධර්මානුකූලව අපි තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒක බරක් නෑ. යම් කිසි දෙයක් එක්ක අර නිරත වෙලා හිටියත් බරක් නැහැ. ඕනම තැනකදී ඕනම දෙයක් අතහැරලා දාන්නත් පුළුවන්. මේක දැන් එතනදී සෝමනාංශ අපිට මේ අනිශ්චිත විහරණය තමයි අපිට මේ ඒ හැකියාව ඉතින්ට අවශ්‍ය වෙන කුසලතාවය නේද? ඔව්. තෙරුවන් හොඳයි වෙනත් අපිට කතා බහ කළ යුතු දේ නැතිනම් අපිට ධර්ම සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. එතකොට අපි දැනට මාතෘකාව හැටියට ඉදිරියෙන් තියාගෙන තියෙන මේ බාහිර සූත්‍රය සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ කන්ද වර්ගයේ කන්ද සංයුත්තේ ඇතුළත් බාහිර වර්ගයේ බාහිර සූත්‍රය. එතකොට බාහිර කියන එක දැන් අපි තේරුම් අරගත්තා පීඩනයේ තෙරපුම කියන එකයි. ඉතින් ඒක මානසයේ ඇති වෙන කාරණයක්. ඒක ඇති වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා එක්ක අපි මේ ධර්මතා තේරුම් අරගෙන ඉන්න ආකාරය සහ ඒ ගැන හිතන විදිහ සහ ඒවා සමග ක්‍රියාකාරී වෙන විදිහ අනුව තමයි මේ තෙරපුම මේ බර මේ භාරය ඇති කරන්නේ. එතකොට මේ භාරය විසින් ඒ භාරයම දුක කියලා ගන්න පුළුවන්. ඊළඟට ඒ විසින් කෙලෙස් ඇති කරනු ලබනවා. හොඳයි එතකොට අපි මේ භාරය පිළිබඳව බාහිර සූත්‍රයේ ඉදිරියෙන් තියාගෙන මේ සාකච්ඡාව අපි කරගෙන යන්නේ. ඉතින් අපිට හොඳ දේශනාවක් මේ සාකච්ඡාවට අපි තවදුරටත් සූත්‍රය පදනම් කරගෙන ඉදිරියට මේ ධර්ම සාකච්ඡාව කරමු. එතකොට මේ මානසික පීඩනයේ මනසට එන තෙරපුම විවිධ විදිහට එනවා. බුදුරජාණන් වහන්සේක කේන්ද්‍රීය වශයෙන් මූලික වශයෙන් ක්ෂේත්‍ර පහකින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මූලික වශයෙන් ක්ෂේත්‍ර පහකින් ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. ඒ ක්ෂේත්‍ර පහට අනුව බාරය වෙන්නේ කුමක්ද? රූපේදී රූපය, වේදනාවේදී වේදනාව, සංඥාවේදී සංඥාව, සංකාරයේදී සංකාරය, විඥානයේදී විඥානයේ වශයෙන් ඒක බර ගෙනියන්නා කියලා කියන්නේ මේ අපිමයි පුද්ගලයාමයි. එවං නාමෝ එවං ගොත්තෝ අයං පුද්ගලෝ කියලා තමයි මෙතෙන්දී සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. බාරහාරය වෙන්නේ පුද්ගලෝ තිස්ස වචනීයං ආයස්මා එවං නාමෝ එවං ගොත්තෝ කියලා. මේ නම් ගොත් තියෙන සාමාන්‍ය පුද්ගලයෝ මිනිස්සුયો කියන එකයි. ඉතින් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච ධර්මය නැත්තම් මේ නාම රූප එහි ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අවබෝධ නොවීම නිසා තමයි අපි ඒවට නිශ්චිත වෙන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. තණ්හා උපාදාන කරන්නේ. ඒකමයි බාරය ගැනීම, බර ගැනීම, බාරාදාන. ඉතින් බාහිර නික්කේපනයත් ඒ ඇසුරින්ම අපිට හිතා ගන්න පුළුවන්. මේ
නාම රූප ධර්මයන් යථා ස්වභාවයේ තේරුම් ගැනීමත් ඒ හරහා අපිට මේවා සමග අනිශ්චිත විහරණයකට යෑම බාර නික්කේපණේ කියලා අපිට පෙන්වන්න පුළුවන් මහා සතිපට්ඨාන දේශනාවට අනුව. ඉතින් ඔහොම දෙයක් මේ කතා කරන්නේ අපි රූප සහ වේදනා කියන ස්කන්ධ දෙක ඇසුරෙන්, මේ ධර්මතා දෙක ඇසුරෙන් අපි මේක පැහැදිලි කරා. සංඥා සංකාර විඥාන ඇසුරෙනොත් මේක ඉදිරියේදී තවදුරටත් පැහැදිලි කරගමු. ඉතින් අපි අද බදාද දවසේ ආයෙ නැවත මුණ ගැහෙන්නේ සිකුරාදාවේ. එදාට අපි හුඟක් වෙලාවට කමඨහන් සාකච්ඡා තමයි කරන්නේ. හොඳයි අදට අපි දහම් හමුව නිමා කරනවා. ඉතින් වෙනද වගේම මේ සත්කාරයේ මේ ධම් සභාව ධම්ම මණ්ඩපයේ සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ඒ වගේම වඩාත් මෙහි අර්ථවත් කරගන්න අවශ්‍ය කරුණු අධ්‍යක්ීම් ඉස්මතු කිරීමෙන් පෙන්වා දීමෙන් මේ සාර්ථක කරගන්න සහභාගී වුණු පින්වත් කල්යාණ මිත්‍රයම දෙනාටම පසුවට හෝ මේ අපේ ධර්ම සාකච්ඡාව අහලා ශ්‍රවණය කරලා ධර්ම අවබෝධය කරගන්න සියලු දෙනාටත් කියන අපි මේ සියලුම දෙනාට මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස ප්‍රඥා භාවනාවක් ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් මෙත් කරුණා සිතින් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු 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 ඒ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ මත්පත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිවනෙන්ම නිසනසෙත්වා. තෙරුවන් සරණයි. සුවපත් වේවා. ඒ වගේම දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ. සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සමුත තෙරුවන් සරණයි.